හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. අද පොඩි සාකච්ඡාවක් මාතෘකාවක් විදිහට අද තෝරා ගන්න තියෙන මේ මොකද්ද මේ අජානීය දැහැන් සහ අශ්වගුණ දැහැන් කියන්නේ කියන කාරණාව. මේ මාතෘකාව විසඳ ගන්න හේතු වුණා. දැන් මේ පහුගිය කාලේ ප්‍රශ්න තිබුණේ නැහැ. දැන් මේක කාලයක් මේ බණ භාවනා කරගෙන යනකොට මේ ඉන්න පිරිස් අතර එක එක ගතිවලට අනුකූලව කොටස් බෙදෙනවා. ඒක බෙදෙන්න ඕන. මතක තථාගතයන් වහන්සේගේ කාලෙත් මුලින්ම කාලේ ඔක්කොම එකට හිටියේ. පහු වෙනකොට මොකද උනේ? සරියුත් හාමුදුරන් කට්ටියයි. මුගලන් හාමුදුරන් කට්ටියයි. ආනන්ද හාමුදුරන් කට්ටියයි. කවුද මේ විනයට හිටියේ කවුද? උපාලි හාමුදුරන් තව කට්ටියයි. දෙවිදත්ත හාමුදුරන් තව කට්ටියක් ඉන්නවා. වැටෙනවනේ. මේ එක එක්කෙනා එක එක ගති වලට අනුව බෙදෙනවා. මේ බෙදෙද්දී මේ ධර්මයේ පිළිබඳව යම්කිසි ගැටලුකාරී ස්වභාවයක් ඉන්න ගන්නවා. එතකොට ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ පිළිබඳව සැක හට ගන්නවා. මේ වර්ණමක නිවන් මගද නැද්ද කියන කාරණාව. වැටෙනවනේ. එතෙන්දී ඒ දහම් කණු ලියා ගන්න තියෙන එකම විදිය තමයි ත්‍රිපිටක ධර්මයේ තමයි බේස් එක ගන්න වෙන්නේ. එහෙම නැත්නම් අපේ මොකද දැන් ප්‍රඥාවෙන් විතරක් විසර ගන්න කිව්වොත් එතකොට එක මතයකට එන්න පුළුවන් තියෙන එකම ක්‍රම වේද වෙනවා. සවුන්ඩ් එනවා මලේ. සවුන්ඩ් ප්‍රශ්නේ. එකම ක්‍රමයේ වෙන ත්‍රිපිටක ධර්මය. වැටේනවනේ. දැන් වැඩි උනේ මේ ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ වහරක සාමින් වහන්සේගේ එක්තරා ක්ලිප් එකක තියෙනවා. එක ගාථා මොකක් හරියක් අරගෙන එක දිගට කී හිටියොත් එහෙම උන්වහන්සේ විස්තර කරනවා. ඒක වැඩි විස්තරයක් නැතුව කෙටි විස්තරයක්. විනාඩි දෙකේ තුනේ විස්තර. දැන් උන්වහන්සේගේ වෙලා තියෙන මේ කාලේ අර ලොකුවට විස්තර කරපුවා දේශනා සමහර අය කරන මොකද කෑලි කෑලි කපනවා. කැපුවාම කතාව සම්පූර්ණ යන කලින් මගදී කෑල්ලක් කපලා ගන්නවා. ඒ කපලා ගත්තාම කියන්න හදන්නේ මේක ඇතුලේ තියෙන්නේ. නමුත් ඒව තමන්ගේ මතේ ඉදිරිපත් කරන්න දැහැන් වඩන්න ඕනේ කියලා පෙන්වන්න ඉදිරිපත් කරනවා. ඉතින් ඒක විස්තරේ තියෙන්නේ එක මොකක් හරි වචනයක් කරන දිගට කියවක වෙනම දැහැන් වෙනවා. සමාධි වැඩෙනවා. ඒ වැඩනේම අශ්වගුණ දැහැන්. වැටෙනවනේ. ඒක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ තවත් ක්ලිප් එකක පෙන්නනවා. ඒ එක ප්‍රශ්නයක දෙපැත්තක් පෙන්නන්නේ. උන්වහන්සේ එක තැනක කරපු විස්තරයක් කරනවා. ටික කාලයක් මේ දැහැන් වඩන්න ගියාම මේ ඉන්නේ පිරිසට නොපෙන් ලෝකෙ පේන්න ගන්නවා. නොපෙන් ලෝකෙ පේන්න ගන්නවා. එක එක හැකියාවන් එනවනේ. දැන් මේ හැකියාවන් ආවහම නිවන් මාර්ග පැත්තක තියෙන වෙන වෙනම පස්සේ යනවා. එහෙම වුණා ඇත්තට උන්වහන්සේ ඉන්න කාලේ වුණා කීප දෙනෙක් ඇතින් 3-4 දෙනෙක් උනේ මහ ගොඩක් නෙමෙයි. දාස් ගානක් කෙනෙක්ගේ 3 දෙනෙක් විතර ඔහොම ඒව කරා. එහෙම වුණා මොකද කරන්න ඕන? ඊට පස්සේ උන්වහන්සේ කරේ දැහැන් වඩන්න තියෙන මාර්ගයේ විස්තරගෙන නතර කරා. වඩවන එක නතර කරා. කරන්න ඕන මොකද්ද? අර 3-4 අයින් කරන්න ඕන. දැන් මොට්ටේ 4 දෙනෙක් හිටියොත් එහෙම ඉතින් කොහොමද ඉවරයි ඊට පස්සේ? හැබැයි ඒක උන්වහන්සේ කරේ ඒක කරන්නේ නැතුව විස්තර කරපු තැනක් තියෙනවා. මේ මිනිස්සු දැන් මේ වෙන වෙනම කරනවා. මොකද ඒක ලොකු ප්‍රශ්න ආවේවා. මොකද ඒ වයින් ආපු ඒ හැකියාවන් හරහා මොකද දැහැන් වැඩුවාම නොපෙන් ලෝකෙ පේන්න ගන්නවා. ඒ අතර නොපෙන් ලෝකෙන් ඇවිලත් එක එක ගුණ්ඩුත් දෙනවා. අන්න අතර භාවනා කරන යද්දී දැන් තමන් කෙලස් ප්‍රහාණය කරගෙන නැතුණම් ටිකක් යන්තම් මූලික සෝවාන් ඵලයේ හෝ මූලික ඵලයක් නම් තියෙන කාමරාග ඵලික තියෙනවනේ. ඉතින් ඕවයින් හිටු පිරිසට දැහැන් වෙලා හැකියාවනකොට ගොඩාක් කරාට අන්න අතර තියෙනවා මොකක්ද මේ නිදානයක්. නිදාන සූත්‍රය නිදාන කඩාගත්තා නම් නිදාන සූත්‍රය තියෙන්නේ. ආශ්‍රාදෙ මිදිනක. ඒක පැත්ත නිදාන නැතිනවා අමනුෂ්‍ය වෙන්නනවා. ඊට පස්සේ ඒ කට්ටිය ඒක පස්සේ යන්න ගන්නවා. ඉතින් ඒවයි එයා අනිසි ප්‍රතිඵල එන්න ගන්නවා උන්වහන්සේලාත් ඊට පස්සේ. ඉතින් එහෙම වුණ නිසා උන්වහන්සේ කිව්වා ඊට පස්සේ මම නම් ඔය දැහැන් වඩන්නේ කරන්නේ සතර සතිපට්ඨානෙ ඉන්න. හැබැයි උන්වහන්සේ ඒක මාතෘකා පාළියක නතර කරා. සතර සතිපට්ඨාන වල ඇති කියලා නතරයි. එතන උන්වහන්සේ සතර සතිපට්ඨාන අදහස් කරේ දැහැන් වල නැතුව නිකන් එදිනදා ජීවිතේ සතර සතිපට්ඨානකද මුලයි මැද අග තුනක් තියෙනවා. සතර සතිපට්ඨාන මුල විතරක් විස්තර කරලා දුන්නා. අග ටික තමයි සතර දැහැන් ඒක විස්තර කරේ නෑ හේතුව. ඒක අර මූලික මට්ටම වැඩු නැතුව මම හැමදාම ඕලාරික කෙලස් ප්‍රහාණය කරලා තමයි පස්සේ තමයි දැහැන් වඩන්නේ. ඕලාරික කෙලස් ප්‍රහාණය කරන්නේ නැතුව දැහැන් වඩනවා. එතන මොකෝ වෙන්නේ? අර කෙලෙස් වලින් තියෙන ගතිගුණ ටික නැගෙන්න ගන්නවා දැහැනත් එක්ක. ඒක සතයි උන්වහන්සේම කියලා මම ළඟින් ඇසුරු කරලා තියෙන ඒ කාලේ ඒ ප්‍රශ්න දන්න ඔක්කොම ඒ වගේ ඒ අයාලේ ගිහපු කට්ටියක් දන්නවා. ඒ අයාලේ ගිහපු දෙතුන් දෙනෙක් නිසා ඒ බහුතරයකට ගන්න තියෙන ලොකු අවස්ථාවක් උන්වහන්සේ ගැන ගිලිහුණා මොන හරි ක්‍රමයකට. ඉතින් එතකොට
ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කළ බැලුවාම බලන්න මොකද්ද මේ අශ්වගුණ දැහන අජානී දැහන් කියන්නේ. ඒක හරහා තමයි ප්‍රශ්නේ ගොඩනගන්නේ. මේ පෙන්වන්න හදන්නේ ඒකයි මේ ත්‍රිපිටක සාක්ෂි වලට අනුකූලව තථාගත ශාසනය දැන් මොකද වහරක හාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. තමන් කිව්වත් ගන්න එපා ත්‍රිපිටකේ තියෙන එක ගන්න කියලා. ඒ ක්ලිප් ඔය waharaka.com ගියා නම් හොයා ගන්න පුළුවන් වුණ තරම්. ඒක නිසා දැන් මේ දැහන් මේ ප්‍රශ්න ඔක්කොම මේ නොවැඩෙන කට්ටියට. දැන් නොවැඩෙන කට්ටිය බලනවා ඒ ගෲප් එක කට්ටිය වැඩි කර ගන්න. දැන් මෙතනලා තියෙන නිවන් මාර්ග පැත්තක තියලා මොන කල්ලියද කියලා හොයාගන්න කල්ලි වාද දැන් මේ තතුරු තියෙන්නේ. ඉස්සෙල්ලා වහන මොන කල්ලියද ඉන්නේ. දැන් නිවන් මාර්ග කියන කල්ලි වාදයක්ද? තනි නිවන් දකින්නේ. වැටහෙනවනේ. හොඳට මත යාන සියලු දෙනා තම තමන් නිවන් දකින තනියම. දෙක කල්ලි කරත් අයිතිරොත් මේ කල්ලි කියන ලෝක එකක්. වැටහෙනවනේ. දර කල්ලිය වරද මේ කල්ලිද වන්න අහන්නේ. දැන් කල්ලි ගොඩාක් තියෙනවා. කල්ලි පැත්තක දාලා ධර්මයේ හේවුණම් නිවන් දකින්න නැත්තම් එන්නේ ඔය කල්ලියක සමාජික කියලා ඉඳලා ඒ කල්ලියට අනුකූල ගතියට යන්න ගන්නවා. වැටහෙනවනේ. ඒක නිසා හිත නිදහස් කරගෙන සම්මා සමාධිය වල සම්මා ඥාන විමුක්ති ලැබලා ඒ යන මාර්ගය හැරෙන්න වෙන එකක් අල්ලගත්තී වෙන කොහේ ලෝක වැඩක් අල්ලන් තියෙන්නේ. වැටහෙනවනේ. ඒක නිසා බලමු අජානීය දැහන් සහ අස්ගුණ්ඩ කියන මෙතන අස්ගුණ්ඩ දැහන් හඳුනා ගනිමු. මොකද්ද මේ අජානීය දැහන් මොකද්ද අස්ගුණ්ඩ දැහන් කියන්නේ කියන කාරණාව අංගුත්තර නිකායේ සන්ද සූත්‍රය මේ කවුරු කෙනෙක් සිංහල කියවන්න පුළුවන් කාටද? අංගුත්තර නිකාය 6 සන්ද සූත්‍රය 609 වෙනි පිට එක් සමයකී භාග්‍යතුන් වහන්සේ නාදික නගර සමීපෙහි වූ ගිංජකා වස්තේහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් සන්ද තෙරණුවෝ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක උන්න. එකත් පසෙක හුන් ආයුෂ්මත් සන්ද තෙරණුවන් හට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක. සන්දේනි අජානීය ධායිතය සිතව අස්ගුණ්ඩයාගේ ධායිතය නහමක් සිතව. සන්දේනි අස්ගුණ්ඩයාගේ ධායිතය කිසෙයින් වේදය. අශ්වගුණ්ඩ දැහන් කියන එක කොහොමද වෙන්නේ අජානී දැහන් කොහොමද වෙන්නේ දැහන් දෙකේ අතර වෙනස විස්තර කරනවා. ඉතින් මේක මේ විදිහටම තියෙන ගෝපක මොග්ගල්ලාන සූත්‍රය මට මතක ගණක මොග්ගල්ලාන ගෝපක මොග්ගල්ලාන හරි ඒක විස්තර කරනවා. තථාගතයන් වහන්සේ විසින් වර්ණා කරපු ධාන වර්ණා නොකරපු ධාන. ඒකේ තියෙන මේකම තමයි. මේ කියන කාරණේම තියෙනවා. ඉතින් මේ පාළි කොටස මේ කියවන අංගුත්තර නිකාය 6 සන්ද සූත්‍රය 609 පිට ඉතුරු කොටස. සන්දේනි සත්වාහාර බහන දෙන සමීපේ බඳනා ලද අස්ගුණ්ඩයා වනාහි සවසයයි සිතන්නේ. යවසයයි සිතන්නේ. ඒ කවරහෙයින් යත් සන්දේනි යවස බහන දෙන හමුයෙහි බැඳුණු අස්ගුණ්ඩ හට මෙබඳු සිතෙක් නොවේ. අස්දම් සැරි අද මාලවා කිනම් කරුණක් කරවන්නේද මම අද ඕහට කුමක් පෙරලා කරනෙම්දැයි කියයි. හේ දෙන වෙත බැඳුනේ යවසයයි සිතන්නේ. මේ යට ඉතින් ඒකේ පාළි කොටස දැන් මේක විස්තර කරන්නේ අශ්වගුණ්ඩ දැහනක් වඩන කොහොමද අශ්වගුණ්ඩ කියන වර්ගයේ අශ්වයා බැඳාන් පස්සේ ඒ අශ්ව කරත්තෙට ඒ අශ්වගුණ්ඩයාට තේරෙන්නේ නැහැ එයාගේ ස්වාමියා එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. මෙයා යන කිව්වකපත යනවා. යව යන්න ගමන් චක් යන්නේ හරකා. ඒ වගේ යනවා යන එයාට අදහසක් නැහැ මොකද්ද කරන්න ඕන කියලා. දැන් මේ විස්තර කරන්නේ පෘථග්ජන ගෝත්‍රය සහ ආර්යයන් අතර ධානවන ක්‍රමේ. දැන් මේක මේ අදහස කියලා ඒතර මේ කියන්නේ හොඳට තේරෙන ගන්නවා. ආර්යෙක් දැහැන් වල වාඩි වෙනකොට ඔහු දන්නවා නිවනත් නිවන් මගත්. දන්නවද නැද්ද? ආර්යා අනාර්ය මොකක්ද දන්නවද? අනාර්ය දන්නේ නැහැ. අනාර්යට කවුරු කෙනෙක් කියලා දෙන මෙහෙම කරනවා මෙහෙම අරේ ඵලයන් මෙහෙ ඵලයන් ගුරුරේ කොනමයි. ආර්යයට දැහැන් වන ගුරුරේ කොනද? ඔහුගේ සම්මාදිට්ඨිය තමයි ගුරුවරයා. සම්මාදිට්ඨිය තමයි මේක අරන් යන්නේ. ඔහු දන්නවා යන්න ඕන තැනක් දන්නවා ඉන්න තැනක් දන්නවා යන්න ඕන තැනට යන පාරක් දන්නවා. ඔහු දැනගෙන යන්නේ. අජානීය අස්සයා. අශ්වගුණ්ඩ අස්සයා දන්නේ නැහැ. හැමදාම කියලා ගුරුවරයාගෙන් ගන්න කමටහන් ගන්නවා. ආම කොහොමද දැන් මොකද මෙන්න මෙහෙම එක දැන් මොකෝ කරන්නේ? මෙහෙම එක මෙහෙම මොකෝ කරන්නේ? හැමතිස්සෙම අහනවා. ඒ කාගේද? අශ්වගුණ්ඩයාගේ. අජානීය දැහැන් තියෙනවා දන්නවා. ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය සම්මා සමාධියක දැහැන් මග දන්නවා. එද සම්මා ඥාන උදේ රහත් වෙනවා. මග දන්නවා.
මග වඩති ප්‍රශ්නයක් ආවත් අහනවා. හැබැයි අර අශ්වගුණ්ඩයා වගේ පෘථග්ජනයා වගේ අහන්න ඕනේ නැහැ. දැන් මේ පෘථග්ජනයා සහ ආර්යයන් දෙන උපමා දෙකක් මේ තියෙන්නේ. අශ්වය දෙන්නෙක් උපමා කරලා දෙනවා. අජානීය අශ්වයට කියන්න ඕනේ අජානීය අශ්වය දන්නවා ගෙල බැඳපු ගමන් දන්නවා අද තියෙන වැඩේ දන්නවා. එයාට තියෙනවා මගේ ස්වාමියා මගෙන් බලාපොරොත්තු වෙන මගදලා යන්නක තල්ලු ගන්න ඕනේ නැහැ. ආර්ය එහෙම යනවා. අනාර්ය මේ අනාර්ය ආර්යන උපමාව මේ තියෙන්නේ. වැටහෙනවනේ? හොඳයි. මේ තියෙන අනාර්යවත් අශ්වගුණ්ඩය දැහැන් වන ක්‍රමය විස්තර කරනවා. නැවතත් සන්ද සූත්‍රයේම 609 පිට සන්දේනි එපරිද්දෙන්ම මෙසස්නෙහි ඇතැම් පුරුෂ ගුණ්ඩයෙක් වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ශුන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගෙන් ගන්නා ලද කම්රා අනුගිය සිතින් වාසය කරයි. උපන්නා වූද කාමරාගයාගේ නිස්සරණය ඇතිසැටියෙන් නොදන්නේය. හේ කාමරාගය අභ්‍යන්තරෙහි කොට ධ්‍යාන කෙරෙයි. ප්‍රධ්‍යාන කෙරෙයි. නිබඳ කොට ධ්‍යාන කෙරෙයි. බැසගෙන සිතයි. ව්‍යාපාදයෙන් ගත් සිතින් වාසය කරයි. ස්ථාන මිද්දෙන් ගත් සිතින් වාසය කරයි. තීන මිද්දෙන්. ඔව් මෙතන තියෙන මේ මොන තීන මිද්දෙන් නිදිමත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච විචිකිච්ඡා මේ පරිවර්තන වෙන වචන පරිවර්තන කරලා තියෙන්නේ. හරි. වාසය කරයි. උද්දච්චයෙන් ගත් සිතින් වාසය කරයි. විචිකිච්ඡායෙන් මැඩුණු සිතින් වාසය කරයි. උපන්නා වූද විචිකිච්ඡා හුගේ නිස්සරණ ඇති සැටියෙන් නොදන්නේය. හේ විචිකිච්ඡාවම දැන් පංචේන ඉවර දන්නේ නැතුව භාවනා කරනවා කියලා කියන්නේ මේ. අභ්‍යන්තරෙහි කොටලා සිතන්නේය. නානා ප්‍රකාරයෙන් සිතන්නේය. නිබඳ කොට සිතන්නේය. බැස සිතන්නේය. හේ පෘථුවි කෘත්ස්න ධානය නිසා ධානය කරන්නේය. පඨවිය නිසා ධාන කරනවා. අබ්ධාතු නිසා අබ්ධාතු පඨවි ආපෝ ධානය නිසා සිතන්නේය. දැන් පාලි කරන පිටුඩ හොඳ තේරෙයි මම හිතන්නේ. පාලි තියෙන කොහමද? පඨවි ආපෝ තේජෝ වායෝ මේ තියෙන්නේ. වායම් පිටිසයි. පඨවිය නිසා දාන ආපේ නිසා දාන කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන වචන දෙක තියෙනවා. ආකාසඤ්ඤායතනය ධානය සිතන්නේය. විඤ්ඤාණාචායන යතන දානය සිතන්නේය. ආකින්චඤ්ඤායතන ධානය ද නිසා සිතන්නේය. නේව සංඥා නා සංඥායතනේද නිසා ලෝකයේද නිසා සිතන්නේය. පරලෝකයේද නිසා සිතන්නේය. යම්බඳු සිතන්නේය. ඉහ ප්‍රාප්ත පරේෂිත මනසින්දු අනුවිචරිත මේ දිට්ඨ සුතමුත විඤ්ඤාතෙක් වේ නම් ඒද නිසා සිතන්නේ. සන්දේනි මෙසෙයින් පුරුෂ බලුන් ධායිතය වෙයි. ඔව් මේ කියන අශ්වගුණ දහන කියන එක. අශ්වගුණ දහන වෙයි. එහෙනම් අශ්වගුණ දහන වඩන්නේ කොහොමද එතකොට? දැකපු දේ පඨවි ආපෝ තේජෝ වායු නිසා ධානය වඩනවා. දැකපු සිතපු ඒවා නිසා ධානය වඩනවා. මේ මොකද්ද මේ කියන්නේ? පංචස්කන්ධය නේද මේ කියන්නේ? දැන් මේක කෙටියෙන් කිව්වොත් කොහොමද කියන්නේ? මේ ඔක්කොටම කෙටි එක වචනයක් කියනකොට මොකද්ද කියන්න තියෙන්නේ? පංචස්කන්ධය. දැකපු ඒවා අහපු ඒවා දෙක දිට්ඨ සුත මුත දිට්ඨ දැකපු දේවා රූප සුත අහපු ඒවා මුත දැනිච්ච ඒවා නහයට දිවරක දැනිච්ච ඒවා විඤ්ඤාත කියන හිතට දැනිච්ච ඒවා පංචස්කන්ධය. පංචස්කන්ධය සහ යමෙක් දැහැන් වඩනවා සමාධිය වඩනවා ඒ කවුද? අශ්වගුණ්ඩේ. බලුන්කදය. බලුද්‍ය කලුද්‍ය අශ්වගුණ්ඩ දැන් අශ්වගුණ්ඩ කියන වචනේ තමයි අර මේක පාලි වචනේ මේ තියෙන්නේ. අශ්වගුණ්ඩ අජානීය. එන යමෙක් මේ පංචස්කන්ධය දැහැන් වඩනවා කවුද එතකොට? අශ්වගුණ්ඩේද අජානීයද? අශ්වගුණ්ඩේ. වැටෙනවනේ. දැන් පංචස්කන්ධය දැහැන් වඩන මේ තියෙන පංචස්කන්ධය කොහොමද තියෙන්නේ මේ තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු. දැන් මේකම තමයි සතර මහා භූතයෙන් හැදිච්ච කය. ආසුත පු탁ජන හිතනවා කිව්වේ. ඒත් එකම තමයි. ඒ මෙලත කේවලස්කන්ධ දුක්ඛස්කන්ධ සමුදයද මොකක්ද දෙන්නේ? පංච උපාදානස්කන්ධ තමයි. ඔව්. සංකිතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංචස්කන්ධ දුක්ඛ තමයි මේ තියෙන්නේ. පංචස්කන්ධය දිහා බලලා යමෙක් දැහැන්න ඕන නම් ලෝකෙන් ඈතර වෙන්න බෑ. ඔහුට මේක මෙන්න මේ කරන අජානී මේ අස්යාවගේ නෙමෙයි. අශ්වගුණ්ඩයා වගේ ඌට කියන්න මෙහෙ කරා මෙහෙම කරන කියනවා.
ඇයි නිවන් නොදැපු කෙනෙක් නිවන් හොයන් යනවා. නිවන් හොය යන්නේ හතර මහා භූත ලෝකේ. පංචස්කන්ධේ නිවන් හොයනවා. පේනවද මේ කියන කතන්දරේ? ඔක්කොම ගලපලා ගන්න. සන්දේනි භද්‍ර වූ අජානීය ජාතියක් කෙසේ වේදයත් මේ තියෙන ආර්ය කොඩන්නේ කොහොමද කියන එක. සන්දේනි අස්වජානයා සත්වාර බහන දෙන සමීපෙහි බඳනා ලදුවේ යවස යවසයයි නොසිතන්නේය. ඒ කවරහෙයින් යත් සන්දේනි දෙන සමීපෙහි බඳනා ලද වූ භද්‍ර වූ අස්වජානයාට මෙබඳු සිතක් වෙයි. අද මාලවා අස්තම්සරි කුමක් කරවන්නේද? ඔහුට මම අද කුමක් පෙරලා කරන්නෙම් දැයි හේ දෙනහමුයෙහි බඳනා ලදුවේ යවස යවසයයි නොසිතන්නේය. සන්දේනි භද්‍ර වූ අස්වජානයා වනාහි ප්‍රත්‍යෝදයාගේ අධ්‍යවහරණ සංඛ්‍යාත පතනය ඍණ සදෘශ්‍ය කොට බන්ධන සදෘශ්‍ය කොට හානි සදෘශ්‍ය කොට මහාපරාධ සදෘශ්‍ය කොට මෙසේ මොනවට දක්නී. දැන් මේ කියන්නේ මේ සිංහලත් නෙවෙයි සංස්කෘත තියෙන්නේ. ඒක ඇරලා තියෙන්නේ. අර ලියන්න එපාක ඔක්කොම මේ ඔය අමාරුවෙන් කියවන ඒක සංස්කෘත මේ තියෙන්නේ ඔක්කොම. ඒ පරිවර්තය කරපු ඒවා තියෙන්නේ. දැන් මේක කෙටියෙන් කිව්වොත් එහෙම මොකද මේ තියෙන්නේ? අදහස ගත්තොත් එහෙම අජානීය දෑතියට අස්ස මේක බැන්දහම ඌට එහෙ යන්න මෙහෙ යන්න කියන්න දෙයක් නැහැ. හේතුව ඔහු නිවන් දැකපු කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනා අජානීය දැහැනවන වාඩි වෙන්නේ. ඌට ආයෙ කියන්න දෙයක් නැහැ. ඌ දන්නවා. කරන්න ඕනේ දන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුද විචිකිච්ඡා මොකද ගන්න තියෙන්නේ? ඒවයි හිත නිදහස් කරන අනිත්‍ය දුක්ඛ දැකලා. ධර්මයේ දන්නවා. වෙච්ච දේ දන්නවා. තේරෙන මොකද්ද වෙන්නේ කියලා තේරෙනවා. ඒ දන්න කෙනාට ඒක ආයෙ කිය ඉන්න ඕන දෙයක් කරන්න දෙයක් නැහැ. වැට ඒක අන්නේ දන්නවා කියන තමයි මේ කියන්නේ. වැටුණානේ? මේ ආර්ය ගැන මේ කියන්නේ. උපමාවක් මේ දෙන්නේ. සන්ද සූත්‍රයේම 611 පිට සන්දේනි එපරිද්දෙන්ම භද්‍ර වූ පුරුෂ ජානයා වලට ගියේ වේවයි රුක්මලට ගියේ වේවයි ශුන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගෙන් ගත් කාමරාගෙන් මඩනා ලද සිතින් වාසය නොකරයි. උපන්නා වූද කාමරාගයාගේ නිස්සරණ ඇති සැටියෙන් දන්නේය. ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් වාසය නොකරෙයි. ස්ථාන මිද්දෙන් මඳනා ලද සිතින් වාසය නොකරෙයි. තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. තීන මිද්ද උද්ධච්ච විචිකිච්ඡායෙන් මඳනා ලද විචිකිච්ඡායෙන් යට කළ සිතින් වාසය නොකරයි. උපන්නා වූද විචිකිච්ඡාවගේ නිස්සරණය. පංච නීවරණ ගැන වලින් මිදෙනවා කියලා මේ කියන්නේ. ඒකවද අජානීය ජාතියවත් අජානීය දැනන ආර්යා පංච නීවරණේ මේ වැඩක් නැහැ කියලා දැකලා අනිච්ච දුක්ඛ දක ආශාද ආදී නිස්සාර දැකලා මේ මිදෙනවා කියලා මේ කියන්නේ. ඒක එයා දන්නවා ඊට කලින්. වැටහෙනවනේ? හොඳයි. තතුසේ දන්නේ හේ පෘථිවිය නිසා නොම ධානය කරෙයි, ආපය නිසා නොම ධානය කරෙයි, තේජස් නිසා නොම ධානය කරෙයි, වායු නිසා නොම ධානය කරෙයි, ආකාසඤ්ඤායතනය නිසා නොම ධානය කරෙයි, විඤ්ඤාණායතනය නිසා නොම ධානය කරෙයි, ආකින්චඤ්ඤායතනය නිසා නොම ධානය කරෙයි, නේව සංඥා නා සංඥායතනය නිසා නොම ධානය කරෙයි, ඉහලෝකය නිසා නොම ධානය කරෙයි, පරලෝකය නිසා නොම ධානය කරෙයි, යම් ප්‍රාප්ත පරිවේශිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතේක් වේ නම් එයද නිසා නොම ධානය කරෙයි. එතකුදුවත් ධානය කරෙයි. සන්දේනි භද්‍ර වූ පුරුෂ ජානයා ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදීම නම දනාහ. මෙන්න මේ ආර්ය දැහැන්වල දැහැන්ලාභයාට සතරවරන් දෙවිලු මේ දුර ඉඳලා නමස්කාර කරනවලු. හැබැයි මෙතන විස්තර කරම පෘථිවිය නිසා නොම ධානය කරේ. පඨවි ආපෝ තේජෝ වාය දිට්ඨ සුත මත දැකපු දේවල් අහපු දේවල් මොකක්වත් ගන්න නැහැ. එහෙනම් ආර්යයන් ධානවලදී පංචස්කන්ධය ගන්න නැහැ. පංච උපාදානස්කන්ධ නිරෝධය තමයි දකින්නේ. පංචස්කන්ධය ඒවා එලි යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ නිරෝධයෙන් නිවන අරමුණු කරලා දැහැන් වඩන්නේ. වැටෙනවනේ? මේ තියෙන්නේ. දැන් එහෙම වන්න පුරුෂ අජානීය පුරුෂ ජායති ජායනක ධානලාභියා. පුරුෂ ජායති පුරුෂ ධානලාභිය කියන එක අජානීය දැහැන් වඩගාට සතරවන් දෙවිලු වැඳලා යනවලු.
යම් අරමුණක් නිසා ධ්‍යාන කරහු නම් තොපගේ ඒ අරමුණ නොදනුමු නම් පුරුෂ ඥානෙනි තොපට නමස්කාර වේවා පුරුෂෝත්තමයාණෙනි තොපට නමස්කාර වේවායි මෙසේ වදාළ කල්ලි ආයුමත් සඳ තෙරණුවෝ භාග්‍යතුන් වහන්සේට තෙල කරුණ සැලකල. මෙන්න ආර්යයන් දැහැන් වඩන්නේ අරමුණක් පේන්නේ නැහැ. යම්ම අරමුණ තා ධානය කරා වුණත් ඔබගේ ඒ අරමුණ නොදනමෝ නම් ඒ දන්නේ නැහැ හොයාගන්න. ඇයි හේතුව? නිවන අරමුණු කරලා දැහැන් වඩන නිසා අන්න පෘථග්ජන භූමියේ දැහැන් වලට අහු වෙනවා. ඇයි හේතුව? ඕන් දැහැන් වඩන්නේ පංචස්කන්ධය අල්ලලා. ඇයි විදර්ශනා කරන්නේ මොකද්ද? මායාවේ භූමියේ. මායාවේ භූමිය පංචස්කන්ධ. මායාවේ භූමියද මායාවේ භූමිය මිදෙනවලු. මිදෙන්න පුළුවන්ද? ඇයි ඒව නීවරණ කියලා කියන්නේ? නිවන ආවරණය කරලා නීවරණ. විනීවරණ වෙන්න ඕන. නිවන ආවරණය මිදෙන්න ඕන. වැටේනවනේ? පංචස්කන්ධේ චන්දරාගෙ මිදෙන්න ඕන. චන්දරාගෙන් තමයි පංච උපාදානස්කන්ධය හදන්නේ. අනේ උපාදානස්කන්ධය මිදිලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැන් වන්නකොට තමයි මායාවේ භූමිය අයින් වෙන්නේ. ආර්ය පරිශය සූත්‍රය මතකදනේ? මායාවේ ඇස් අන්ධ කරන තියෙන එකම ක්‍රමය මොකද්ද? දැහැන් හතර. අනිත් නිවාපම සූත්‍රය. නිවාපම සූත්‍රය. මායාවේ ඇස් අන්ධ කරන තියෙන එකම භූමිය හතරයි තියෙන්නේ. ප්‍රථම ධ්‍යාන ද්විතීක ලෝකෝත්තර දැහැන් හතර. දැන් කවුරු හරි කිව්වොත් මම සතර සතිපට්ඨාන පංචස්කන්ධය දිහා බලාගෙන මම දැහැන් වඩන්නේ නැහැ. ඒක කාගේ භූමියද ඉන්නේ එතකොට? ඈ? මම සතර සතිපට්ඨාන වඩන්නේ කොහොමද සතර සතිපට්ඨාන වඩන්නේ? අර මූලික මට්ටමේ ඕලාලික ප්‍රහාණය කරන එක එක ප්‍රශ්න දිහා බලන් ඉන්න තියෙනවා. හැමදාම දිගින් දිගට ඒක හිටියොත් ඔහු කොහෙද ඉන්නේ? මායාවේ භූමියේ. මායාවේ භූමිය මිදලා තියෙන්නේ අරිය පරිශ්‍රණේ නිවාපම සූත්‍රය. ඔය සූත්‍ර දෙකෙන් විස්තර මම ඊට කලින් පෙන්නලා තියෙනවා. හතර දැහැන් තමයි මායාවෙන් ඇස් අන්ධ කරපු එකම භූමිය උච්චරයි. නිවාපම සූත්‍රය. දැන් ඇයි මේ හතරවන දින හතරවට වැඳලා යන්නේ? අරමුණක් නැති ධානති ඔබට දුරකටස නමස්කාරය වගේ වැඳලා යනවා. සන්ද සූත්‍රය නැවතත් 613 පිට වහන්ස ධාන කරන සුළු භද්‍ර වූ ඒ පුරුෂ ඥානයා පෘථිවි කෘත්ස්නය නිසා ධාන නොකරන්නේ නම් පඨවි ධාතු නිසා ආපේ නිසා ධානය නොකරන්නේ නම් තේජස් නිසා ධානය නොකරන්නේ නම් වායු නිසා ධානය නොකරන්නේ නම් ආකාසඤ්ඤායතනෙ නිසා ධානය නොකරන්නේ නම් විඥානඤ්ඤායතනෙ නිසා ධානය නොකරන්නේ නම් ආකින්චඤ්ඤායතනෙ නිසා ධානය නොකරන්නේ නම් නේව සංඥා නාසඤ්ඤායතනෙ නිසා ධානය නොකරන්නේ නම් ඉහලෝකේ නිසා ධානය නොකරන්නේ නම් පරලෝකයේ නිසා ධානය නොකරන්නේ නම් යම් ප්‍රාප්ත වූ පරිසුත වූ මනසින් අනුවිචරිත වූ ditta සුතමුත විඤ්ඤාතියක් වේ නම් ඒද නිසා ධානය නොකරේ නම් වැලි ධානය කරන්නේත් වේ නම් කෙසේනම් ධානය කරන්නේද වහන්ස කෙසේ ධානය කරන සුළු පුරුෂ ඥානීය ඉන්ද්‍රයා සහිත ප්‍රඥා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදීම නමස්කාර කරන්නාහුද? දැන් ඔබතුමාගේ අරහ ප්‍රශ්නත් විසඳනවා අසංග බලය. දැන් පංචස්කන්ධ ප්‍රශ්නක් විසඳනවනේ මේ. වැටුණාද දන්නේ මේ. දැන් මේක කෙලින්ම මේ විසර ගන්නවනේ. පංචස්කන්ධ මෙනෙහි කරනවද නැද්ද? දිට්ඨ කියන්නේ දැන් දිට්ඨ සුත මුත දිට්ඨ කියන්නේ දකින්නේ. දකින්න මොනවද? රූප නිසා ධානය කරනවද? රූප විදර්ශනා කන්දයක්ද? තේරෙවද මේ කියන්නේ? හැබැයි ඇයි එතකොට ප්‍රශ්නයක් එන්නේ මෙහෙම. ඇයි එතකොට මේ ගිරිමානන්ද සූත්‍රයේ පංචස්කන්ධයේ අනිත්‍යය දකින්න කියලා තියෙනයි කියලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධ අනිත්‍යානුපස්සනා කරන්න. සීල සූත්‍රයේ සරියුත්තානෝ කියනවා පංච උපාදානස්කන්ධ තමයි සෝවාන් සකදා අනාගාමී අරිහත් වෙන්නේ. රහත් වුණාට පස්සෙත් මෙනෙහි ගන්න ඒකමයි. ඇයි සරියුත්තර පංච උපාදානස්කන්ධ ගැන විතරයි කියලා තියෙන්නේ. හැබැයි ගිරිමානන්ද කියනවා පංචස්කන්ධයයි උපාදාන දෙකම ගැන කියනවා. ඇයි හේතුව ඒකට? එහෙම විස්තරන හේතුවක් තියෙනවා. මොකද හේතුව? බැරි වෙලාවත් ඔය සූත්‍රයේ පංචස්කන්ධය අනිත්‍යක කියලා තිබුණ නැත්තම් අනිවාර්යෙන් කට්ටිය ගන්න කොහොමද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. හැබැයි පංචස්කන්ධය නිත්‍යයි සුඛයි කියලා ගන්නවා. මේ මොට්ටුර අනිවාර්යෙන් ගන්නවනේ. තේරෙනවද දැන කියන්නේ? ඒතකොට ඒකේ හිත පිහිටවනවා. වෙලාවට එකක් කියලා තියෙනවා. දැන් මේ යන්නේද අනිවාර්යෙන් ගන්නවා. ඒ පොතේනේ තියෙන්නේ. පොතේ තිබුණා හරියට හරි වෙන මොකක්වත් ඕනේ නැහැ. පොතේ තියෙන පාඩම් කරන කට්ටිය නිසා
ඒවා ආගියුමන්ට් ඉවරයක් නැහැ. වෙලාවට ඒක තිබිලා තියෙනවා. මතකයිනේ? දර සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්ම අනාත්තාති. මේ පද තුනක් නේ. දැන් මේ තුන එකක් කියන්න පුළුවන්ද? එකක් කියන්න පුළුවන්ද? බැන්නේ වර්ග අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක්ද? අනිත්‍ය සමානයි දුක්ඛ සමානයි අනාත්ම සමානයිද? ලක්ෂණ තුනක්. එක වෙලාවට තමයි කියලා සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනාත්තාති. ඒ සූත්‍ර කැලේ තිබිච්ච නිසා මේ තුනම එකක් වම එකක් නෙවෙයි තුනක් කියලා වෙන්නන්න පුළුවන්. ඒ කයට එනච්ච, බයට එන දුක, අසාරට එන පද අර්ථ තුනක් විතර ගන්න. වැටෙනවනේ. ඒ වගේ දැන් මේ සමහර තැන්වල ඒවා ඒ පටලවා ගන්න තැන් සියල්ල විස්තර කරන තථාගතයන් වහන්සේ. ඒ පටලවා ගන්න තැන් අරගෙන පොඩක් අර ඒව තැන් එක එක තැන් වල තියෙන්නේ. ඒව අරගෙන ගලපලා හදා ගන්න. ගලප ගන්න තමයි අමාරුකම තියෙන්නේ මේ. එහෙනම් මේ පංචස්කන්ධ බලන කතාව දැන් මේකෙන් සම්පූර්ණ පරාදයි. ඒක සම්පූර්ණම පුස්සක් මේ තියෙන්නේ. දිට්ඨ මුත සුත මුත ඒ වගේ එකක් ගන්නෙ නැහැ කියලා මේ කියන්නේ. ගන්නවා කියන්නේ නැහැ කියලා කියන්නේ. වැටේනවනේ. දැන් මෙහෙම ගත්ත මේ පංචස්කන්ධයක විදර්ශනා කරන දරන් හිටියොත් එහෙම ප්‍රශ්නේ මොකද වෙන්නේ? අධර්මයක් දරනවා. දැන් විදර්ශනා කර්මස්ථාන හදන්නේ කොහොමද? හදන්න විදියක් නැහැ. ඒ පංචස්කන්ධය ගැන මෙනෙහි කරන්න වෙන්නේ. ඒකෙ මිදෙන්න හම්බෙන්නේ නැහැ. වැටෙනවද කියන්නේ? දුටු නිවන් ශාන්තිය කියන ගන්න විදියක් නැහැ. පංචස්කන්ධය විදර්ශනා කරන තාක්කල්. පංචස්කන්ධය කියන්නේ නිවන නෙමෙයි. අපි මෙනෙහි කරද්දී නිවන මෙනෙහි කරන්න ඕන. මානසිකාර සූත්‍රය. මේක ඊළඟ සූත්‍රය. මානසිකාර කරන්න මොකද්ද නිවන? දුටු නිවන් ශාන්තිය. දැන් මේක කලින් එක පෙන්නලා තියෙනවා. මෙතන යම් අරමුණක් සහ ධානය කරා නම් තොපගේ අරමුණ නොදන්නම නම් පුරුෂ ඥාන තොපට ඒ නමස්කාරවා පුරුෂ ඥාන තොපට නමස්කාර වේවා. සන්ද සූත්‍රය 613 පිට සන්දේනි මෙසස්නෙහි බද්ධ වූ පුරුෂ ඥානයාට පෘථිවි කෘත්ස්න යෙහි පඨවිෙහි පඨවි සංඥා ප්‍රකට වේ. පඨවි ඥාන සංඥාව ප්‍රකට වේ. ආපෙහි ආප සංඥාව ප්‍රකට වේ. තේජසෙහි තේජස් සංඥාව ප්‍රකට වේ. වායුෙහි වායු සංඥාව ප්‍රකට වේ. ආකාශ සංඥායතනෙහි ආකාශ සංඥායතන සංඥාව ප්‍රකට වේ. විඤ්ඤාණයන් ආයතනෙහි විඤ්ඤාණ ඡායතනේ සංඥාව ප්‍රකට වේ. ආකින්චඤ්ඤායතනෙහි ආකින්චඤ්ඤායතන සංඥාව ප්‍රකට වේ. නේව සංඥා නා සංඥායතනෙහි නේව සංඥා නා සංඥායතන සංඥාව ප්‍රකට වේ. ඉහලෝකෙහි ඉහලෝක සංඥාව ප්‍රකට වේ. පරලෝකෙහි පරලෝක සංඥාව ප්‍රකට වේ. යම් මේ ප්‍රාප්ත පරේෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුතමිත විඤ්ඤාතේක් වේ නම් එහිදු සංඥාව ප්‍රකට වේ. සන්දේනි මෙසේ සිතන සුළු වූ භද්‍ර වූ පුරුෂ ඥානය තෙමේ පෘථිවිය නිසාම ධාන නොකරන්නේය. ආපය නිසා නොම ධාන කරන්නේය. තේජස් නිසා නොම කරන්නේය. වායුව නිසා නොම ධාන කරන්නේය. ආකාශ සංඥායතන නිසා නොම ධාන කරන්නේය. විඤ්ඤාණායතනෙ නිසා නොම ධාන කරන්නේය. ආකින්චඤ්ඤායතනෙ නිසා නොම ධාන කරන්නේය. නේව සංඥා නා සංඥා යාතනය නිසා නොම ධාන කරන්නේය. ඉහලෝකයේ නිසා නොම ධාන කරන්නේය. පරලෝකයේ නිසා නොම ධාන කරන්නේය. යම් මේ ප්‍රාප්ත පරේෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුතමුත විඤ්ඤාතේක් වේ නම් ඒද නිසා ධාන කරන්නේය. ධාන නොකරණියේද වේ. සන්දේනි මෙසේ ධාන කරන සුළු භද්‍ර වූ පුරුෂ ඥානේය ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදීම යම් අරමුණක් නිසා ධානය කරන්නේ නම් තොපගේ ඒ ධානාරම්මණය නොදන්නමු නම් පුරුෂ ඥානයනෙනි ඒ තොපට නමස්කාර වේවා. පුරුෂෝත්තමය ඒ තොපට නමස්කාර වේවයි නමස්කාර කරන්නාහ. ආනන්දේනි මෙසස්නේ මහන මෙසේ මෙනෙහි කරන්නේ යම්මදු මේ සර්ව සංකාරයන්ගේ සමතේක් සර්වෝපාදීන්ගේ ප්‍රතිසර්ගයක් තෘෂ්ණාක්ෂයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ නම් තෙල ශාන්තය තෙල ප්‍රණීතය කියයි. ආනන්දේනි මෙසේ වනයි යම් පරිද්දයකින් චක්ෂුසය මෙනෙහි නොකරේ නම් රූපය මෙනෙහි නොකරේ නම් සෝතය මෙනෙහි සෝසස මෙනෙහි නොකරේ නම් ශබ්දය මෙනෙහි නොකරේ නම්
ග්‍රාණය මෙනෙහි නොකරේ නම්, ගන්ධය මෙනෙහි නොකරේ නම්, ජීවාහ මෙනෙහි නොකරේ නම්, රසය මෙනෙහි නොකරේ නම්, කායය මෙනෙහි නොකරේ නම්, ස්පර්ශය මෙනෙහි නොකරේ නම්, පෘථිවිය මෙනෙහි නොකරේ නම්, ආපය මෙනෙහි නොකරේ නම්, තේජස මෙනෙහි නොකරේ නම්, වායුව මෙනෙහි නොකරේ නම්, ආකාසංචායතනය මෙනෙහි නොකරේ නම්, විඤ්ඤාණායතනය මෙනෙහි නොකරේ නම්, ආකින්චඤ්ඤායතනය මෙනෙහි නොකරේ නම්, නේව සංඥා නාසඤ්ඤායතනය මෙනෙහි නොකරේ නම්, ඉහලෝකයේ මෙනෙහි නොකරේ නම්, පරලෝකයේ මෙනෙහි නොකරේ නම්, යම්බදු ප්‍රාප්ත පරිේශිත මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ සුත මුත විඤ්ඤාතේක් වේ නම්, එයද මෙනෙහි නොකරේ නම්, මෙනෙහි කරනු යේද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වේ යයි. සමාධි ප්‍රතිලාභය සඳහා මොකක්ද එතන මෙනෙහි කරන්නේ? මෙනෙහි කරන එක දීලා තියෙන, මෙනෙහි නොකරන එක දීලා තියෙන. මොකක්ද මෙනෙහි කරන්නේ? මේ තියෙන්නේ ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූ පරිපරිනිස්සග්ගෝ තන්නක්ඛ නිබ්බානන්ති. මෙයයි නිබ්බාණය. එතන මේක මෙනෙහි කරන මොහොතේ ඔහුගේ හිත තියෙන්නේ කොහෙද? ආර්ය ධානලාභියාගේ, අජානීය දැහැන්ලාභියාගේ හිත කොහෙද තියෙන්නේ? දුටු නිවන් ශාන්තිය. වැටහෙනවනේ. ඒක නිසා තමයි ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති සහිත මේ සතරවරන් දෙවිවරුන්ට අරමුණක් නැති දැහැන් නැති ඔබට. වැදගත් වචන අරමුණක් නැති. බලාපොරොත්තුක් අරමුණක් නැහැ කොහොමවත්. හැබැයි දැහැන් තියෙනවා. අජානීය අශ්‍යා අර බැන්දරපති යන තැන දන්නවනේ. නිවන් සුවේ. එතන තමයි හිත තියලා තියෙන්නේ. නිවන් සුවේ හිත තියලා තමයි ආර්ය දැහැන් වඩන්නේ. වැටහෙනවද කියන කාරණා? එතන මේකෙන් හොඳටම තේනවා ආර්යයන් විදර්ශනාවට ගන්න, දැහැන් වඩන්න, සමාධි වඩන ගන්න, විදර්ශනාවට ගන්න පංචස්කන්ධය නෙමෙයි. දුටු නිවන් ශාන්තිය හිත තියලා පංච උපාදානස්කන්ධය නිරෝධ කරනවා. වැටහෙනවයි? වැටෙනවද කියන කාරණේ? බැලලාත් පංචස්කන්ධය මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ආශ්‍රය ගුණ දැහැනවා. ඒවා තමයි කියන හිර වෙන්නේ ඔය. ප්‍රථම ධානයේ හරිය හිර වෙනවා. සමාධියක් නෙවෙයි තියෙන්නේ. දැහැන් වැඩ නැහැ, සමාධි වැඩෙනවා. ඊට පස්සේ මොකද හිර වෙනවා. කර්ම තටයක් කියන්නේ හිරලා කියලා අවසානයේ ගල් වෙන ගන්නවා ආශ්‍රය ගුණ දැහැනක් නිසා. ඒ ගල් ගෙඩියක ඔහේ ඉන්නවා ඉඳලා ඒකට වැඩෙන්නේ නැහැ. හතර දැහැන් වන්න කට ආර දැහැන් වන්න ආපියා මොකද? ඇවිදින්න පුළුවන් නේ. ඇවිදින්න පුළුවන්ද බැරිද? සතර ඉරියව්වෙන් හතර දැහැන් වඩන්න පුළුවන්. දැන් මෙතන විසරා මතක ඇති පටවියේ පටවි සංඥා මෙනෙහි වෙනවා. සංඥා නැද්ද එතකොට? පටවි ආපෝ තේජෝ වාය සංඥා නැද්ද? සංඥා තියෙනවා මේ තිබුණේ. ඒකත් අසේ වැදගත් එකක් මේ. මේ සංඥා සියල්ල තියෙනවා. කොයිතර? මෙතන සියලු සංඥා තියෙනවා. පඨවි ආපෝ තේජෝ ආකාශ ඇහැ පේනවා, රූප පේනවා. ඒ හතර දැහැන් ඇවිදින්න පුළුවන් නේ. මේ තියෙන්නේ. සන්දේනේ මේ සස්නේ භද්‍රෝ පුරුෂ ජායනයාට. ඒ කියන්නේ අජානීය දැහැන් ලාභයට පෘථුවියෙහි පෘථුවි සංඥා ප්‍රකට වෙයි. හතර දැහැන් ඇවිදින්න පුළුවන් නේ. දැන් ඇවිදිනකොට බලලා පඨවි සංඥා නැතුන මොකෝ වෙන්නේ? පඨවි ආපෝ තේජෝ ආය රූප වෙන්නේ නැහැ. ඇවිදිනවා රූප පේන්නේ නැද්ද? කොහොමද ඇවිදින්නේ? හැබැයි රූපේ චන්ද රාගය දුරු කළ නිවන් ශාන්ති හිත බාගෙන දැන් රහතන් වහන්සේ පඨවි මේ ලෝකෙන් එතරයිනේ. ඇවිදිනවනේ උනට. කන බොනවනේ. දැන් බත්තියක් ගන්නවා. එහෙම ගත්තා පඨවි සංඥා නැතුන මොකෝ වෙන්නේ? අල්ලන්න බෑනේ මේ. අල්ලගෙන ගන්නකොට පඨවි බව තියෙනවා. හපන්න එපා මේක. දැන් රහත් මොනවාද මෙහෙම දැම්මම දුක් ගල යනවද? හපනවනේ. හපන්න එපා දැන් මේක පඨවි ගතිය ඔක්කොම දැනනවා. රහත් වෙලා පඨවි ගතිය තියෙනවා. පඨවි සංඥාව තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රශ්නයක් නැහැ. චන්දරාගයේ ප්‍රශ්නේ තියෙන්නේ. වැටෙනවනේ. ඒවා සංඥා ටික තියෙනවා. ඒවා චන්දරාගය දුරු කරලා නිවන් ශාන්ති හිතිලා දැහැන් වඩනවා. මේ කාරණේ තේරෙනවනේ. හොඳයි. දැන් මේ විදිහ පොඩ්ඩක් කියවද බොහොම සීකල්පනද මොකද්ද මේකන වැඩේ? 3-4 වතාවක් කියවන්න. මේ සූත්‍ර 3-4 වතාවක් කියවන. කියනකොට 2-3 වතාවක් කියව තේරෙනවා. එක සැරේ තේරෙන්නේ නැති වෙනවා. මොකද මේ වචන දැන් මේ වෙලා තියෙන මේ පරිවර්තන කරහලා තියෙන්නේ අර දැන් පාලීකේ වචන කියන ඒවා ටිකක් තේරෙනවා. මොකද හෙළ භාෂාව ටික ළඟයි. සංස්කෘත වචන දැන් මොකද තේරෙන්නේම නැහැ. දැන් පටවි කියන මේ පෘථිවි කුෂ් මොකද මේක කියවන්න
දැන් මේ කොහෙන් හොයාගත්තනේ වචන? මොකද ඔක්කොම සංස්කෘත වචන අරගෙන ඔක්කොම ඉතින් මේ ඉතින් අර බර අමාරුවෙන් කියවන තියෙන මහා ගාම්භීර විදියට විද්‍යා තෘෂ්ණා ඒවා තියෙන ඔක්කොම සංස්කෘත වචන කෑලි දාලා ඒ විදිහ ඔක්කොම වහලා තියෙන නේමෙන් තමයි මේ කිව්වහම කියන එක නෙමෙයි තේරෙන්නේ එතකොට. දැන් කතන්දරේ තේරෙනවද මේක? හොඳයි. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධය යථාපුත දැකීමට කළ යුත්තේ ත්‍රිපිටකයේම දීලා තියෙන මේ තියෙන සංයුක්ත නිකායේ සමාධි සූත්‍රය මේ කියවන සංයුක්ත නිකාය 4 සමාධි සූත්‍රය 170 වෙන පිට මහණෙනි සමාධිය වඩව මහණෙනි සමාධිගත මහණ තෙමේ තතුසේ දනි කුමක් තතුසේ දනි දෙයත් ඇස අනිසයයි තතුසේ දනි රූ අනිසයයි තතුසේ දනි ඇස් විනන අනිසයයි තතුසේ දනි ඇස් පහස අනිසයයි තතුසේ දනි ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හේද අනිසයයි තතුසේ දනි. දැන් මහානේ සමාධිය වඩව. අද බහුතර කට්ටියක් කියන සමාධිය නොවඩව. ඉතින් මහානේ සමාධිගත මහාන තතුසේ දනි. දැන් සමාධි නැත්තම් එහෙම තේරෙනවද මේක? සමාධිගත මෙහෙ දකින්නවා කියනවා සමාධි නැති කෙනාට පේන්න බෑනේ මේක. සමාධිය නැති කෙනාට මේක දකින්න කමක් නැහැ. මොකද්ද මේ කියන්නේ? මොකක්ද කුමක් තවසේ දනි දෙයක්? ඇස අනිසයි තවසේ දනි. පාලියේ කියවද මොකක්ද කියන්නේ? චක්කු අනිච්චං. දැන් මෙතෙන්දි චක්කුස්ස නැහැ. රූපස්සත් නැහැ. ඇයි එතන නැත්තේ එහෙම? මෙතන චක්කුස රූපස්ස ලියන්න බෑ. ඇයි හේතුව? මෙතන තියෙන ෆුල් ඩීටේල් එක තියෙනවා. මෙතන සම්පූර්ණ ඩීටේල් එක. මෙන්න මෙතන විස්තර කරනවා. ඇස රූපය අනිසයි තවසේ දනි. ඇස් විනය කියන ඇසේ චක්කු විඥානය. අනිසයි දනි ඇසේ පහස නිසා අනිසයි තවසේ දනි ඇසේ පහස නිසා සෝ දුක් නොදුක් නොසුව වූ හොයම් වේදනාවක් උපදී නම් හේද අනිසයි දනි. ඇහෙන් සැප දුක උපේක්ෂා හට ගන්නන් චන්දරාගේ මෙදිනම තියෙනවා අපේ. දැන් මේ මෙන්න මේ කාණ්ඩය ඇතුළේ තියෙනවා ඇහැට රූපයක් දැකලා සැප විපාකයක් කරන රාගයෙන් මෙදෙන කැලක් තියෙනවා දුක් විපාකයක් කරන දේශයෙන් මෙදෙන කැලක් තියෙනවා උපේක්ෂාවක් ආව නම් අවිද්‍යාව මෙදෙන එකක් තියෙනවා. ඒතර මේ තියෙන පටිච්චසමුප්පාද සෑන්ඩ්විච් එකක් තියෙන මේකේ. අව්‍යාකෘතයක් තියෙනවා රූපේ දැක්ක අව්‍යාකෘතෙන් ක්‍රියාත්මක වුණා මනදාම ක්‍රියාත්මක වුණා ඒකෙන් සැප දුක විපාක ආවා ඒ සැප දුක විපාකයේ කියන්නේ මොකද චන්දරාගයෙන් බැඳුණා වැටෙනවනේ ඒ සම්පූර්ණ ටික තමයි මෙන්න මේ process එක යථාබුදු දකින්න මොනවා සම්මා සමාධි තියෙන කෙනාට කොහොමද දකින්නේ දැන් දැහැනක නැති වෙලාවේ උහුර තේරෙනවා ආශ්වාද පස්ස යන රාග දේශම පස්ස යන කියලා තියෙන කරදරේ බාධක තේරෙනවා දැන් මම එදත් කිව්වා දැන් මෙහි ඉඳලා ගිනි අවුව තියෙනවා. අවුවේ ඉඳලා ඇතුළේ මේ කාමරේට හරි AC කරලා තනීපයි මේක ඇතුළේ. එළියට බහැලා මම ගිනි අවුව. අවුවට ගිහින් ඉඳලා පැයක් දෙකක් ඉඳලා ආයෙ මෙහාට එනවා. ආයෙ එළියට යනවා. පැයක් එළියට පැයක් ඇතුළේ පැයක් එළියට පැයක් එළියට. ඔහොම ටික දවසක් ඉනකොට එයාට ඥානයක් පහළ මොකද්ද? අර ගිනි අවුව වෙනකොට හොඳයි. සීතල එදිරින් එක. දැන් අපි හිතේ එක්කෙනෙක් දිගටම ඇතුළේම ඉන්නවා. ඒතරට එයාට තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් එළියෙම ඉන්නවා. ආන දෙක තේනවා මේ සංසන්දනන්ද ගන්න තේනවා. එතකොට මෙන්න මේ පංචස්කන්ධය උපාදානස්කන්ධය ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණය කියන පංචස්කන්ධ. ඒකෙන් හර සැප දුක් උපේක්ෂා විඳ ඉඳලා ඒකෙන් මිදිලා දැහැන් වල සමාධියට යනවා. 1 2 3 4 දැහැන් 4ට යනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න තේනවා අර පංචකාම ආශාද මිදිලිඳීමේ කොච්චර චිත්ත ශාන්තියක් තියෙන්නේ. වැටහෙනවනේ? එහෙනම් සමාධික සිත් ඇත්තට විතරයි පංචස්කන්ධය උපාදානස්කන්ධයේ තියෙන ආබාධ තේරෙන්නේ. වැටහෙනවනේ? අර සමාධියෙන් ඉන්නකොට තියෙන ශාන්තිය අර පහළ බහැල කොහෙවත් නැහැ. කොරණ දෙයක් නැහැ පංචස්කන්ධයත් අනිත්‍යයි නමුත් පංච උපාදානස්කන්ධය ඊට වඩා මහා 10ක්. ප්‍රථම ධානයටපත් වෙනකොටම පංච නීවරණයක මිදිලා. ඒක හරියම ශාන්තයි. අවිද්‍යාව මිදිලා නැහැ. හතරවෙනි ධානයක අවිද්‍යාවනු මිදිලා. වාහන සීල පංච උපාදානස්කන්ධය ඉවරයි හතරවෙනි ධානයේදී. එහෙනම් මෙන්න මේ සම්මා සමාධිය කියන සමාධි මෙතන සමාධිය කියලා කියන්නේ සම්මා සමාධිය. ඉතින් සම්මා සමාධිය අධ්‍යක්ෂකෙම තියෙන කාට මොකද්ද වෙන්නේ? සම්පූර්ණම නිවන ශාන්තියට අවබෝධයි පංචස්කන්ධයි උපාදානස්කන්ධයි දෙකේ තියෙන වෙනසක් තේරෙනවා. එහෙම නැති කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඇයි හේතුව? ඔහු හිතන් ඉන්නවා මේ පංචස්කන්ධ ලෝකේ තමයි පස්සේ තියෙන්නේ කියලා.
ඇයි උපාදානස්කන්ධේ මිදෙන්නේ නැහැ කවදාවත්. සම්මා සමාධිය පුහුණු වෙච්ච නැති නිසා පංච උපාදානස්කන්ධේ මිදලා අත්දැකීමක් නැහැ උහුට. අත්දැකීම නැති කෙනා කොහොමද දැනගන්නේ යථාභූත දකින්නකමක් තේරෙන්නේ නැහැ. දැන් මේ පංචස්කන්ධේ තේරෙන්නේ නැහැ උපාදානස්කන්ධේ තේරෙන්නේ නැහැ. දැන් කෙනෙක් නිකම් පිය විසින් වටපිට බල බල ඉන ගමන් කවුරු හරි කෙනෙක් කියනවා පංචස්කන්ධය විතරක් නවත්තගෙන පංච උපාදාන ගන්න එපා. නිකන් ඉන්න වෙලාවට පංච උපාදානස්කන්ධ මිදිලා ඉන්න. පුළුවන්ද එහෙම? පුළුවන් රහතන් වහන්සේට පුළුවන්. රහත් නොවෙච්ච කෙනෙකුට නිකන් ඉන්න මොහොතක දැහැනක නැති මොහොතක පංච උපාදානස්කන්ධ මිදිලා ඉන්න පුළුවන්ද? ඇයි මේ දැහැනක නැත්තේ? පංච නීවරණ නිසා. මේක පස්සෙම පේනවා සූත්‍රයක තියෙන එක ගන්නට ඒ අත්‍යවශ්‍ය කැලල. ඒ තේරෙද සම්මා සමාධියේ ඉන්න කෙනාට තමයි යථාභූත ධර්ම දක්වන සිදු වෙනවා. නැති ගන්න වෙන්නේ නැහැ. පැටවෙන මේ කියන කාරණේ සම්මා මෙත සමාධි සූත්‍රය තමයි සම්මා සමාධි සූත්‍රය සංයුක්තික තුනේ සම්මා සමාධි සූත්‍රය ගන්න ඒකත් ඔය විදිහට තියෙනවා. ඔය විස්තර ඔය විදිහම තියෙන විස්තරේ. සංයුක්ත නිකාය 2 ද්විතීය අසුතවන්ත සූත්‍රය 151 පිට. මහණෙනි නූගත් පුහුදුන්තමේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කලකිරින්නේත් නොඇල්ලෙන්නේත් මිදනු කැමැත්තේත් වෙයි. ඒ කවර හින්දියත් මහණෙනි සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි වැඩීමත් පිරිහීමත් හට ගැනීමත් බිඳීමත් පෙනේ. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි කලකිරින්නේත් නොඇලෙන්නේත් මිදුණු කැමැත්තේත් වෙයි. මහණෙනි මේ යමක් සිතයයිදු මනසයයිදු විඤ්ඤාණයයිදු කියනු ලැබේද එහි නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නොසමත්ය. නොඇලෙන්නට නොසමත්ය. මෙදිනු කැමැති වන්නට නොසමත්ය. ඒ කවර හින්දියත් මහණෙනි නූගත් පුහුදුන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මෙය මාගේය මේ මම වෙමි මේ මාගේ ආත්මයයි බැසගන්නා ලද්දේය මමත්වයේ කරන ලද්දේය දෘෂ්ටියෙන් පරාමර්ශනය කරන ලද්දේය. එහෙයින් එහි පුහුදුන් තෙමේ කලකිරෙන්නට නොසමත්ය නොඇලෙන්නට නොසමත්ය මිදෙනු කැමැති වන්නට නොසමත්ය. ඔය දැන් පංචස්කන්ධය මෙනෙහි කරමින් අශ්වගුණ්ඩ දැහැන් වඩනව නම් ඔහු මේ තියෙන සතර මහා භූතේ පඨවි ආපෝ තේජෝ වායු මේ සතර මහා භූතෙන් හටගත්තා වූ සියලු කලකිරීමට නොවැළඳ මිදුණු කැමැත්තේ වේ. අසුතව පෘථග්ජන මොකද ගන්නෙ? පංචස්කන්ධය තමයි ප්‍රශ්නේ. සතර මහා භූතයන් හැදේ කය කියන්නේ පංචස්කන්ධයයි දෙක. එනේ ඒක ගැන තමයි මෙනෙහි කරන අසුතව පෘථග්ජනය. සුතවත් ආර්සාවකට මොකද කරන්නේ? පටිච්චසමුප්පාද මෙනෙහි කරන්නේ මේ තියෙන්නේ. සිත මනස විඥානයම නැත්තම් ඒකෙන් මිදින තමයි බලන්නේ. හිතේ තමයි කෙලස් තියෙන්නේ. වැටෙනවනේ. සතර මහා බුදුරගේ ප්‍රශ්නයක් නෑ අපිට. ඒක වසගේ තිබුණත් ඒත් කමක් නැත්තම් ඒ කමකුත් නෑ. ඒක වසගේ තිබුණත් ප්‍රශ්නයක් නැතක් කමක් නෑ. සතර මහා බුදු ලෝකේ ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? තේ කෝප වලයි උණු වතුරලයි ප්‍රශ්න කාටද තියෙන්නේ? කළු ගල් වලින් ප්‍රශ්න තියෙන්නේ කාටද? මේ පු탁ගෙන භූමියේ තියෙන ප්‍රශ්න. සිත මනස විඥාන යමක් නැත්තම් ඒ තමයි තථාගත ශාසනයේ ආර්ය විනේ සම්මා සමාධියටපත් වෙච්ච ආර්සාවක මෙනෙහි කරන්නේ. මේ පැහැදිලි තියෙන සූත්‍ර. වැටේනවනේ. දැන් මේ එක දෙයක් මේ සීසනේට්ලා දීලා තියෙනවා. වෙන විදියකට දීලා තියෙන්නේ මේ මොකද මේ වගේ ප්‍රශ්න මූලික කරන්නේ මේ දීලා තියෙන්නේ පොදු මූල ධර්ම විදිහට පෙන්නනවා. මූල ධර්ම. මේ ප්‍රශ්නයක් වුණාම මේ මූල ධර්මයන් ඇප්ලිකේෂන් මේ තියෙන්නේ. චතුරාර්ය මහා භූතං. මේ තියෙන අසුර පෘථග්ජන තමයි මේ කරන්නේ. සුතවත් ආර්සාවක තමයි හිත මනස විඥාන කරගෙන මෙනෙහි කරන්නේ. මොකද මෙනෙහි කරන්න කියන කාරණාව මේකේ තියෙනවා. මෙන්න මෙතන මෙනෙහි කරන කාරණාව අපි මේ වෙනකන් කරපු සාකච්ඡාවේ සාරාංශෙ තියෙන්නේ. මම කියවනම් සංයුත්තය ဒုတိ ය අසුතවන් සූත්‍රයමයි තත බික්කවේ සුතවා අරිය ශාවකා සුතවා අරිය ශාවකා පටිච්ච සමුපාදෙන් යේව සාදුකං යෝනිසෝ මනසිකරෝති ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ම උප්පාදා ඉදං uppajjati ඉමස් අස්සති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මොකද මේ කියන්නේ? ඒ ඇති කල්ලි ඒ වේ අවිද්‍යාව ඇති කල්ලි සංකාර වේ. අවිද්‍යාව නැති කල්ලි සංකාර නොවේ. අවිද්‍යාව ඉපදුණු කල සංකාර උපදී. අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරෝධ වේ. පරිසම්පාදයේ ක්‍රියාත්මක වුණොත් ඒක තියෙන නැත්තම් නැහැ. ඒ නිරෝධ කරන්න පුළුවන්. ඒක මේ තියෙන ඒක කොහොමද පරිසම්පාදයේ මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා පරිසම්පාදයේ සැප දුක උපේක්ෂා තුනට වෙන විදිය තමයි විස්තර කරලා තියෙන්නේ.
ඔය තියෙන සැපයට වෙන විදිය. ඔය තියෙන්නේ. දැන් මේක පාලි සිංහලයක කිව්වොත් එහෙම අර පටිච්ච කියන එකට නිසා කියලා අර්ථකථනය කරලා තියෙනවා. දැන් මේක පාලි කියන එක හොඳට තේරෙනවා. මේක 아무තු මහා ගොඩක් අමාරු කන්නේ සුඛ වේදිනියම් බික්කවේ පස්ස පටිච්ච උප්පච්චති. සුඛ වේදනා. දැන් සුඛ වේදනාවක් තියෙන සුඛ වේදනාවේ ස්පර්ශයට පටිච්ච උප්පච්චති සුඛ වේදනා. සුඛ වේදනා දැන් සුඛ වේදනාව දැන් මේක සිංහල පරිවර්තනයේ තියෙන්නේ සුඛ වේදනාවට ස්පර්ශය නිසා උපදිනා සුඛ වේදනා කියලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. ඒක විපාක සුඛ විතරයි. දැන් මෙතන සුඛ වේදිනී එකට ස්පර්ශයෙන් හට ගන්නා සුඛ වේදනා. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර කෑල්ල. දැන් මෙන්න මුලින් තියෙන සුඛ වේදනා මොකක්ද මේ කොහෙන්ද ආවේ? අව්‍යාකෘතයක ක්‍රියාත්මක වෙලා පෙරපින් විපාක විදියට විපාකයෙන් ආපු පෙර පිනක් නිසා ආපු මන ධම්ම හරහා ආපු සැප විපාකයල මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක. මෙතන තමයි ඇහිලා තියෙන්නේ. මෙතන පටිච්චයක නිසාකට දාපුවා මේ සම්පූර්ණ වාක්‍යෙම ඉවරයි. කියන එක නෙමෙයි තේරෙන්නේ. පංචස්කන්ධය උපාදාන කැඩෙන්නේ නැහැ. ඒක මර්ජ් වෙන එකක් වෙනවා. එකක් වෙච්ච ගමම පෘථග්ජන භූමිය. අව්‍යාකෘතයයි අවිද්‍යාව පත්‍යය දෙක වෙන් කරගෙන තේරෙන්නේ නැත්නම් තාම පෘථග්ජන භූමිය. ඒකයි මේ පංචස්කන්ධ ගැන කතා කරලා ඉන්නේ. වැටෙනවනේ? මේ පළවෙනි විපාක මේ කියන මේ විපාක මේ තියෙන්නේ. සුඛ වේදිනියම් බික්වේ ස්පර්ශයට පටිච්ච වීමෙන් උප්පච්ච සුඛ වේදනා. දැන් ගැහුවාම රිදුණා. ඒක හොඳට තේරෙන්න ගන්න ගැහුවම රිදෙන එක. රිදිච්ච එකක් රිදිච්ච එකත් එක්ක දේශයෙන් පටිච්ච තව එකක්. දැන් පැය විනාඩි 5ක් ගියාම රිදෙන එක නැහැ. හැබැයි දේශ පටිච්ච මොකක්ද තාම තියෙනව නේද? සතියක් ගිහලා රණ්ඩු වෙනවා. ඇයි මේ දාමට ගැහුවේ? දැන් ගිය මාසේ ගැහුවානේ. අර බැඳපු දවසේ මතක රණ්ඩු වෙලා මට ගහුව එකක්. දැන් ළමයි කතාද බඳින්න ළඟයි. ළමයි තු කතාද බඳින්න ළඟයි. තව රණ්ඩු වෙන්නේ මොකටද? බඳින දවසේ මොකද ගහපු එකට. දැන් එදා ගහපු වේදනාව දැන් නැහැ. ඒ විපාක වේදනාව. ඒක ඉවරයි. දැන් අලුත් වේදනාව ඒ මොකද? අන්න පටිච්ච උප්පදී දැන් සුඛරන් දුකනම් දැන් ඔයා මට දීපු අර වෙඩින් එක දාලා දීපු අර මූද්ද අනේ හරි ෂෝ. දැන් මූද්ද දීපේක හැබැයි බඳින කාලේ දුන්නේ. ඒකේ විපාක සැපයක් ආව තමයි. විපාක සැපේනේ දැන් තියෙන්නේ. දැන් මුද්දක් දීලා නැහැ දැන් නැහැ. මතක් කරන සැප විඳින. ඒ කොහොමද? පටිච්ච උප සුඛ සෝමනත ඒ තියෙන්නේ. වැටෙනවද දන්නේ නැහැ. දැන් මේක තමයි වැඩිපුර තියෙන්නේ. අපේ කටේ වැඩිපුර තියෙන්නේ ඉතිහාසය අරගෙන. අපේ රාජවරු මෙහෙම හිටියා මෙහෙම කරා. ඔව්. අපේ ඉතින් ප්‍රෞඩ ඉතිහාසෙ. වැටෙනවනේ. අර ඇම්බේකේ කැටයන් ටික වань කොච්චර ලස්සනද රජ කාලේ වඩුවා. දැන් වෙන රටවල තියෙන කැටයන් දැක්ක අර ඔක්කොම කැලේ. අපි තොලුවත් ගාගත්තා. අපි හිතන්නේ ඇම්බේකේ දාලා ලොකුම කැටයන් ටික තියෙන්නේ කියලා. වෙන කොහේ ගිහනවද? ඒවා මොකක්වත් නැහැ. ඒව ගන්නත් දෙයක් නැහැ. ඉතින් ඒ වගේ දැන් තියෙන හැබැයි ඉතින් අර වඩ ඉන්නවා. ඉන්දියන් සාගරයේ අමුතු කැටේ. දැන් ඒවා ආස්වාද කරගෙන ඉන්නවා. අර ඉතිහාසයේ ගත්තම මොකද ගන්නෙ? ඒකම නැවත දැන් ඒක වෙලා ඉවරයි. දැන් මුතු මිත්තු කෑල්ලක් හොයන්නේ නැහැ. දැන් ඉන්නේ වැලේ වැල නැහැ. අර දෙවිච්ච කරගෙන පටිච්ච උපසුඛසමන අති ඕන තරම් තියෙන ආස්වාද මේ හදාගෙන විඳිනවා. පැටේනවා කියන්නේ සුඛ වේදිනියා පස්ස පටිච්ච උපසුඛ වේදනා මේ තියෙන්නේ. තේරෙනද මේ පුංචි කෑල්ලනට මේකෙන් තමයි නිවන් දකින්නද නැදක තීන්දුව කරන්නේ. ඔබ යන්නේ නිවන් මාර්ගද නැදක තීන්දුව කරන්නේ මෙන්න මේ වචනේ පටිච්ච උපසුඛ පටිච්ච කියන වචනේ. මේ දින තෘෂ්ණා කියන එක. සුඛ වේදනා ස්පර්ශයට තණ්හාවෙන් උපදින සුඛ වේදනාව. තණ්හාවෙන් හටගන්න එක. දැන් පුංචි කාලේ පුතා ඔළුව අත ගාලා මතකයි පොඩි එකා පුංචි කාලේ ළමයි ඔළුව අත ගන්න සනීපද නැද්ද? සනීපයි. දැන් මු කතාවක් බඳ මූත් වයසට ගිහිල්ලා පුතත් වයසට ගිහිල්ලා අම්මා මොකද තාත්තා මොකද යන්නේ? ඔබ පුතේ පුංචි කාලේ මගේ ඔළුව අත ගාලා හරි සනීපෙට හිටියේ. දැන් අර ඔළුව අත ගන්න නැහැ. දැන් කලින් සුඛ වේදනාවක් ආවා. දැන් විඳින්නේ මොකෙන්ද? පටිච්ච උප සුඛ වේදනා දැන් විඳින්නේ මේ. අර කාලේ දැන් මොකද දැන් ආලේ පටිච්ච විඳින්න පුළුවන්. ආස්වාද. වැටෙනවද කියන්නේ? මේක තියෙන විපාකය මේක මොකද්ද? අස්සාද මේ තියෙන අස්සාද. එක සූත්‍රයක ඔක්කොම ටික තියෙනවා. තස්සේව සුඛ වේදිනියං පස්ස නිරෝධා
මේ සුඛ වේදනාවේ වේදනය පස්ස නිරෝධා යන් තජ්ජා වේදයිතං සුඛ වේදිනියං පස්ස පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ජති සා උපසමති. දැන් මොකද්ද මේ උපසමන නිරෝධ වෙනවා කියලා කියන්නේ? මොන වේදනාවද මේ නිරෝධ වෙනවා කියන්නේ? සුඛ වේදිනියං පස්ස පටිච්ච උප්පන්නා සුඛා වේදනා. සුඛ වේදනාවේ ස්පර්ශ පටිච්ච ස්පර්ශයෙන් හට ගන්නා සුඛ වේදනාව නිරුද්ධ වෙනවා උපසම වෙනවා. හැබැයි පළවෙනි විපාක වේදනාවත් නිරෝධ වෙනවද? ඒක නිරෝධ කරන්න ක්‍රමයක් නැහැ. දැන් පුතා පුංචි කාලේ ඔළුව අත ගාපේ මතක් කරලා ආශාද විඳින්න ඉන්නවා. දැන් පොඩි එකා රට ඉඳලා ඇවිල්ලා කරටක ඉන්න කොහේ ඇවිල්ලා ආයෙත් ඔළුව අත ගාවොත් එහෙම. අර වගේ සැප දෙන අත ගාම සැපයි. ඒක වෙනම එකක්. ඒක විපාක. ඒක නවත්තන්න බෑ. විපාක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සුඛ වේදනා පටිච්ච උපසුඛා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක තමයි නිරුද්ධ ගන්න පුළුවන් කමක් තියෙන්නේ. පැටවද කියන එක? මේකට තමයි ආශාද මේ කහපාටින් තියෙන ඉදි ගහලා තියෙන ආශාද. කහපාට ආශාද සයින් කරලා තියෙන්නේ. ඒන දුක්ඛ වේදිනිය. දැන් ගැහුවම රිදුනා. ගැහුවම රිදෙන එක කවද ගැහුවා රිදෙනවා. මේ දුක්ඛ වේදිනිය. වික්කවේ පස්ස පටිච්චා උප්පජ්ජ දුක්ඛ වේදනා. ගැහුවම රිදිච්ච එක තමයි දුක්ඛ වේදනාව කියන්නේ. දුක් වේදනා පස්ස පටිච්ච උප්පජ්ජ දුක්ඛ වේදනා කියන්නේ මොකද්ද? ඒක සමග මනෝ මූලිකව අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන් තමයි මෙන්න මේ කැලේ හදාත අවිද්‍යාව පත්‍ය සංඛාරය. මේක හටගත්තේ අව්‍යාකෘතේ. දෙක තේරෙනවද වෙනස? මේක අව්‍යාකෘතෙන් හටගත්තා. මේක අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන් හටගත්තා. තස්සේව දුක්ඛ වේදිනියා නිරෝධා යන් තජ්ජා වේදිතං දුක්ඛ වේදිනියා පස්ස පටිච්ච උප්පන්නා සුඛ දුක්ඛ වේදනා සානිජ සා උපසමති. නිරෝධ වෙන්නේ මොකද්ද? පස්ස පටිච්ච උප්පන්නා දුක්ඛ වේදනා සානිජ මෙන්න මේක පස්ස පටිච්චයෙන් හට ගන්න තමයි අபிසංකාර තමයි නිරෝධ වෙන්නේ. විපාකේ ඉතුරු වෙනවා. ඒ වගේම උපේක්ෂායත් ඒ වගේම තමයි ඔය තියෙන්නේ. ඔය උපේක්ෂා. රාග දේශ මොහකට සැප දුක උපේක්ෂා මෙන්න මේක විදර්ශනා කරන යමෙක් ඔහු කවුද? ඔහු කවුද? වෙතින් සුතවා ආර්ය ශාවකා. දැන් මේකට පංචස්කන්ධයක් තියෙනවද? මේ මොකද්ද මේ තියෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අන්දකලා මේක නිරෝධ කරලා නිවන් දකින්න මේ කියන්නේ. මෙන්න පටිච්චසමුප්පාදය තමයි මෙහි කරන්නේ. දැන් වසගෙන තික මේක තියෙනවද? ඈ? දැන් ගාගත්තා ඉවරයි නා ගන්නවා ගාගත්තා නා ගන්නවා. ප්‍රශ්න ටික ලියුණාද? දැන් තව ප්‍රශ්න තියෙනවද මොනවා හරි? මයිකෙන් අහන්න. සීරු ප්‍රශ්න මයිකෙන් අහන්න නැත්නම් ආයෙම අහන්න. නැත්නම් මම මෙහෙන් උත්තරයක් දෙනවා ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ අර කර්මස්ථානයක් අපි කියන්නේ මේ රූපය නිරෝධයි නිවන් සුව දැනෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මේක සම්බන්ධ කරලා. ඔව් රූප නිරෝධයි නිවන් සුව දැනනවා කියන කර්මස්ථානය ගත්තොත් එහෙම ඒක විතර කරන්නේ දැන්. රූප නිරෝධයිනේ. මොකක්ද මේ කියන ගොඩ මාතුකා පාළිය. හරි. දැන් ලොකු උද්දේශ නිर्देश පට නිर्देश විසර්ග තියෙනවා. මේ ලොකු පට නිर्देशයක් ගේන ෂෝට් කරලා. දැන් මේ කියන්නේ ඇහැට රූපයක් ගැටේ වෙලා. අව්‍යාගත පරිසම්පාද සම්මත චක්‍ර කියන්නේ මේ. පරිසම්පාද ක්‍රියාත්මක විඥාන හදලා නිරුද්ධවර මන නිර්මාණලා ධම්ම ගැටලලා ඒක තමයි සැපිවාන රාගයෙන් බැඳිලා ආස්වාද හදන අවිද්‍යාපච්ච සංකාර පරිසම්පාද චක්‍රයේ. අන්නේ ආස්වාදයට උදා කරනවා. මේ උදා කරොත් තමයි අபிසංකාර කරලා ආස්වාදයෙන් දුක හදා ගන්න. වැටෙනවනේ. එතකොට දැන් මේ රූප නිරෝධයි. කෙටියෙන් කියනවා රූප පස්සේ රාගයෙන් රෝන්දේ ගහන එක තමයි මේ ආස්වාද නිර්මාණය කරන්නේ. රාග දේශමෝ තුනමයි තියෙන්නේ. රූපයේ පස්සේ රාග කරන්නේ නැතුව උදා කරොත් එහෙම රූප උදා නොකරනොත් මොකක්ද උදා නොකරන්නේ? ආස්වාද. රාග දේශ මොහය. සංකාත විපනාම දුක් මෙන්න මේ තුන. මෙතන මේ විසන විපනාම දුක් එක කහ පාටින් තියෙන විපනාම දුක්කේ. මේකේ තියෙන මොකද්ද? රතු පාටින් තියෙන මොකද්ද? දුක්ඛ දුක්ඛ රතු පාටින් තියෙන. නිල් පාටින් තියෙන්නේ සංකාර දුක්ඛේ. විපනාම දුක්ඛ දුක්ඛ සංකාර දුක්ඛ. මේ දුක් රාග දේශමය තුන තියෙන්නේ. එහෙනම් මෙන්න රාග දේශමය මෙන්න මේ තියෙන උදා නොකර හිටියානම් ආන්න එක තමයි නිවන කියන්නේ. රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය. ගොඩක් සංක්ෂිප්ත කරලා කරා. ගොඩ සංක්ෂිප්ත මොකද පාටිනිර්දේශ කර්මස්ථාන වඩන්න බෑ. දිග වැඩි. දැන් ඔය වඩන්න ගියොත් කොහොමද වඩන්නේ? ඇහැටයි කනටයි දිවටයි ඔක්කොම මේක හැදෙන විදි
ඒක මුලින් විස්තර කරනවා. කර්මස්ථාන කලින් විස්තර කරනවා ඒක. දැන් ඔබතුමිය ඕලෙවල් මතකනේ නිව්ටන් කියන අර්ථකථනය මතකයි. එක වචනයක් නිව්ටන් කියව නිව්ටන් 1යි. එක නිව්ටනයක් අර්ථකථනය කරා. අර්ධයක් මොකක්ද තියෙන්නේ? ලොකු අර්ධයක් තියෙනවා. කිලෝ ජූල් එකක් ලොකු අර්ධයක් තියෙනවා. අඩිය කිව්වහම ලොකු අර්ධයක් කියවන්න. කිලෝග්‍රෑම් එක අර්ධයක් තියෙනවා. මවුලේ කිව්වහම අර්ධයක් තියෙනවා. හැම එකකම අර්ධයක් ඉස්කෝලේ කරනවානේ. එතන මේ හැමතිස්සෙම මේ අර්ධයක් කියනවාද? වෝල්ටේජ් ඇම්පියර් එක ඇම්පියර් අර්ථකථනයක් තියෙනවා. දැන් ඇම්පියර් කිව්වහම අපි අර අර්ථකථනය මෙතන දා ගන්න ඕන. හැමතිස්සෙම කියන්න බෑ. වැටෙනවනේ? ඒක එක සැරයක් දෙසරයක් කියලා ඒක දන්න දැන් අපි මේක මේකයි කියලා. අන්න ඒ වගේ දැන් බුද්ධ ශාසනය එහෙම ක්‍රමයක් තියෙනවා. මාන සමාධිය වඩව. දැන් ඔබතුමාට සමාධිය වඩවක මොකද මතක් වෙන්නේ? සමාධිය වඩවක මොකද මතක් වෙන්නේ? මයික් එකේ තියෙනවා කියන. සමාධිය වඩවක මොකද මතක් වෙන්නේ? සතර දැහැන් වැඩීම. ඔව්. අනාරයකට ගියොත් එහෙම. ලෞකික දැහැන්. දැන් නිකන් කෙනෙකුට සමාධිය වඩනකොට මොකද මතක් වෙන්නේ යාට? නිකන් ඉඳගෙන භාවනා කරලා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත හැද පංචස්කන්ධය මතක් වෙනවා. ඒ පංචස්කන්ධ විදර්ශනා ඒ කියන්නේ එච්චරයි දන්නේ. සමාධිය කියලා මතක් කරේ පංචස්කන්ධ විතරයි. ඒ වෙන මොකක්ද දන්නේ නැනේ. මෙන්න මේ පරිසම්පන්න කියලා තමයි තියෙන. සුතවා අරිසාව කරන පරිසම්පාදයේ යෝ සාදුකම් මනස කරුති කරන් තියෙන්නේ. සාදුකම් නැහැ. ඒක අසාදුකම් එයාට. සරුණංශ එතන මේ බලන් ඉන්නකොට මට මතක් වුණා. අර කහපාටෙන් තියෙන එකේ තියෙන්නේ තස්සේව සුඛ වේදනීයස පස්සස්ස නිරෝධා යම් තජ්ජම් වේදීතං සුඛං වේදනීය පස්සස්ස ස්පර්ශ ආස්වාදය අසුරු කරමින් අනිත් එකේ තියෙන්නේ දුක්ඛ වේදනීයම් පස්සම් පටිච්ච එතන පැහැදිලි කරලා කියලා තියෙනවා මේ දුක් වේදනීය එකයි අදුක්ඛම සුඛ එකයි දුක්ඛ වේදනීයකේ තියෙන්නේ තජ්ජම් වේදයන් දුක්ඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පන්නා දුක්ඛ වේදනායි. ආයි අනිත් එකට එනකොට ආයි දුකේකේද? ආයි අදුක්ඛම සුඛ වේදනියස්ස පස්සස්ස නිරෝධායන් තත් පස්සස්ස මෙතන. ඔව්. හැබැයි ඒක බලනකොට අර මෙතන පස්සස්ස නෙමෙයි තියෙන්නේ. පස්සන අනිත් එකේ ඒක එක්ස්ප්ලේන් කළාම තියෙනවා දුක්ඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පන්නා හොති. ඔව් ඔව්. අතන අර පටිච්ච කැල කියලා නැතුව වේදනියස්ස පස්සස්ස නිරෝධා කියලා. ඒවයි මෙහෙම තියෙනවා. දැන් මේ ත්‍රිපිටකේ ලියද්දී වෙනද සමහර මුලිනුයි අගනුයි ලිව්වහම මැදේකට දා ගන්නවා අපි. දැන් පෙර පරිදි කියලා දාන්නේ. මැදේකේ එක්ස්ප්ලේන් කරලා තියෙනවා උඩයි යටයි එකේ අර කෙටියෙන් වේදනීයස පස්ස පටිච්චයෙන් කියන එක පස්සස්ස කියලා අන්න පස්සස්ස කෙටි කරනවා. ඔව් ෂෝට් කරලා ගන්න පුළුවන් නේ. ඔව්. දැන් පස්සස්ස කියලා ගත්තාම පස්සේ ආස්වාදයේ පිස ඒකේ රාග දේශයෙන් බැඳුනා කියන අර්ථය. බැඳුනා කියන අර්ථයයි තියෙන්නේ. හැබැයි මෙහෙම දැන් ඕක හැමදාම ගන්නත් බෑ හොඳේ. දැන් මේ වගේ භාෂා රීතිත් තියෙනවා. දැන් අපි මෙහෙම ගන්නකො දැන් නිරුක්ති කියන්නේ ගියාම පොඩක් අපි උදාහරණ ගන්නකො. දැන් බද්දේ කරත්ත සූත්‍රය. බද්දේ කරත්ත සූත්‍රයක් තියෙනවා. මොකද්ද නිරුක්තිය? ඔව්. දැන් දන්නේ නැත්නම් මොකද ගන්න? හරි ගල් 500න් ගිහිලා තියෙන බුදුහාම ගල් 500 කතාවක් තියෙනවා. ඒතර අපිට හිතනවා එනම කරත්ත ගැන තමයි කියලා ඇත්තේ. එහෙම නිරුක්තියත් වැරදි. දැන් කාලාමයින්ට දැන් කාලාම කියන වචනේ තියෙනවා. දැන් නිරුක්තියල කය ආලාමය කාලාමය කිව්වොත් මොකෝ වෙන්නේ? එහෙම නිරුක්තියක් ඕන කියන්න පුළුවන්. කාලාම කියන ගමක නමක මාත්‍රාබත් කඩේ වගේ. දැන් මෙහෙත් ඇති මාත්‍රාබත් කඩ. ඔව් කාලාපකට දෙන්න ඕන. කාලාමය කියන කාලාම ගමේ ඉන්න වැසියන්ට කාලාමන. ඒකට නිරුක්තිය දෙන්න බෑ. ඉතින් ගමක නමක් ඒ තියෙන්නේ. වැටෙනවනේ. දැන් එහෙම මම දැක්ක තමයි දැන් කරත් බද්දේ කරත්ත කියන කරත්ත ගැන විස්තර කරලා තියෙනවා. කාලාමය කියන්නේ කය ආලාමය නා කාලාමය කියලා. එහෙම උනත් පුතග්ජන ඔක්කොම කාලාමයෝ. වැටෙනවද? ඒව ගැලපෙන්නේ නැහැ. ඒතර මේ නිරුක්ති අර්ථ ගන්නකොට ඒ එක තැනට අදාළ තැනට අදාන අර්ථ ගැලපෙන ගන්න ඕන. දැන් අර්ථ ගැලපෙන්නේ නැති යනකට ගත්ත මොකෝ වෙන්නේ? වෙන අර්ථයක් කියන වෙන අදහසක් කියන ගන්නවා. බෝට්ටුවක් පෙළි පහක් බේරේ පහක් බේරේ. පහක් බේරේ පහක් බේරේ. දැන් බේරේ කියන තේරුම මොකද්ද?
එකක් බේරේ වැව අනිතක බේරෙනවා. කහනුවට ඇල්ලක් කඩා වැටි 5ක් මලට පත්තේ. දැන් මොකද කිව්වේ? කහන විට ඇල්ලක් කඩා වැටි 5ක් මලට පත්තේ. මරණයට පත්තේ. ඒ මොකද කිව්වේ? දැන් කහන මේකද කියන්නේ මේ. කහන විතර ගමත් තියෙන අවිස්සාව වෙල්ලේ. ඒක ඇල්ලක් කඩලා මිනිස්සු මැරලා කියලා මේ කියන්නේ. දැන් කහන විතර කියන වෙන අර්ථයක් ගත්තොත් මොකෝ වෙන්නේ? වෙන එකක් තේරෙන්නේ. වැටෙනවනේ. මේ නිරුක්ති කියන හොඳට තෝරගන්න නැත්නම් වෙන අන්දරේ වගේ වෙන ගන්න ඊට පස්සේ. හරි අර්ථ දැනගෙන මේ ටෙක්නොලොජි දැනගෙන විසර ගන්න ඕන. බණ්ඩාර වෙලට යන්නේ කොහොමද? කාට ප්‍රශ්නයක් බණ්ඩාර වෙලට යන්නේ කොහොමද? දැන් නිරුක්ති ගන්නේ කොහොමද? එක උදල කරේ තියාගෙන කිව්වා. ඒක බණ්ඩාර වෙලට යන විදිය. දැන් මේ හැම බණ්ඩාර වෙල කියන ගමට යන විදිය. තේරෙනවද මේ හරි අදහස ගත්තේ නැත්නම් කිව්වහම වෙන එකක් තේරෙන්න ගන්නවා. වැටෙනවනේ. ඒක තමයි මේ අදාළ තැන් වල අදාළ නිරුක්ති ගන්න ඕන. දැන් මේ අස්ස කියන එකත් ආනන්ද අස්ස ගත්තා වදාම තියෙන තියාගන්න. ඒක ගත්ත ওই විදිහට මොකෝ වෙන්නේ? මේ භාෂා රීතිය තෙන් තියෙන්නේ. ආනන්ද අස්ස. ආනන්දහමර ආසාද විස ගියා නෙමෙයි තියෙන්නේ. දැන් ඔය පරලා හොමත් ගන්න ඊට පස්සේ. දැන් මේ ත්‍රිපිටකයේ සූත්‍රයේ උදේවැය ඥානෙ අනිච්ච දුක්ඛ අනාත්ම විස්තරේ අනිච්ච විස්තරේ 50 ලක්ෂණේ 50 ලක්ෂණේ බලන්න හරියට මේක තියෙනවා. රූපය කෙරෙහි අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ රූප පස්සකට විසර කරනවා. හැබැයි ඒතර භාෂා රීතියකුත් රූපයෙහි කියලා අර්ථ භාෂා රීතියකුත් තියෙනවා. ඒතර භාෂා රීතිය කියන්නේ මේ නිරුක්තියත් ගන්න ඕන. නැත්නම් ඔක දේශිය අපිට පංචස්කන්ධ උපාදානස්කන්ධ කියලා ගත්තොත් එහෙම. දැන් මම ওই ටික විස්තර ගන්න ගත්තේ අර පටලවා ගත්ත නිසා. දැන් පංචස්කන්ධය ගැන මෙනෙහි කරන්න කියලා වර්ෂන් එකක් ආව නිසා ඒක ඊතර තියෙන්නේ පංචස්කන්ධනේ උපාදානස්කන්ධය කියලා පෙන්නන්න ඒක විස්තර කළ දුන්නේ. අර පැටලෙ මිදෙන්න. මේ තියෙන දැන් ඒකේ තියෙන සිංහලක මේක කියවන්න මේ මහණේ සුඛ වේදනාවට පත්‍ය වූ ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛ වේදනාවට පත්‍ය වූ ඒ ස්පර්ශයේම නිරෝධයෙන් ඊට අනුරූප යම් වේදනාවක් වේනම් සුඛ වේදනාපත් ස්පර්ශය නිසා උපන්නේ සුඛ වේදනා නිරුද්ධ වේ. දැන් මෙන්න මේක මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මේ සිංහල පරිවර්තනය ගත්තොත් එහෙම රහත් වුණාට පස්සේ සුඛ වේදනා තියෙන පුළුවන්ද? දුක් වේදනා තියෙන පුළුවන්ද? අදුක්කම සුඛ වේදනා තියෙන පුළුවන්ද? රහතන් වහන්සේ ගැලීම නිර්වින්දනය කළා. හටේරානේ. ගැලීම මැටි පිළිමයක් වගේ ඉන්න ගන්න මේක. මොකද්ද මේ ඇයි මෙච්චර ලොකු වෙනසක් වෙන්නේ මොකෙන්ද? එක වචනකින්. මොකද්ද වචනේ? මා සුඛ වේදනාට පත්‍ය වූ ස්පර්ශය නිසා මෙන්න මේ වචනේ නිසා මොකද්ද තනි කරම රහතන් වහන්සේ නිර්වින්දනය වෙලා තියෙන මේක නිසා. පේනවද දන්නේ මේක. මෙන්න මේ එක වචනයක් වරද්දන් තියෙන්නේ. තේරෙනවද? එච්චර එක වචනයක් වරදගත්තාම සම්පූර්ණ අර්ථය අනිත් පැත්ත ගහනවා. සම්පූර්ණ වෙනසක් කියවෙන්නේ. කියන එක නෙමෙයි සම්පූර්ණ වෙනස්. සුඛ වේදනා පත්‍ය වූ ස්පර්ශේ තණ්හාවෙන් පටිච්චයෙන්. හැබැයි මෙන්න මේකත් ඒක තමයි. පටිච්ච කියන එකට නිසා කියලා අර්ථයක් නැද්ද ඇහුවොත් එහෙම එකකුත් තියෙනවා. එහෙම භාෂා රීති තියෙනවා. දැන් භාෂා රීතිය මෙතන දාගත්තාම මොකෝ වෙන්නේ? රහතන් වහන්සේ සුඛ වේදනා තියෙන්න බෑ එහෙනම්. මේකෙම තියෙන්නේ. මෙතන මහාන සුඛ වේදනාවට පත්‍ය වූ ස්පර්ශය නිසා සුඛ වේදනා උපදී. සුඛ වේදනාවට පත්‍ය වූ ඒ ස්පර්ශයේම නිරෝධයෙන් ඊට අනුරූප යම් වේදනාවක් වෙනම් සුඛ වේදනාවට පත්‍ය වූ ස්පර්ශය නිසා උපන්නේ සුඛ වේදනා නිරුද්ධ වේ. දැන් මේකත් එකත්තන් රහතන් වහන්සේ සුඛ වේදනා තියෙන්න බෑ. පුරන්න බැරිද? කෙනෙක් නිර්වින්දනය කරලා තියෙන. රහත් වරගේ නිර්වින්දනය කරලා. බුදුහාමර බෙහෙත් දීලා නිර්වින්දනය වෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ නිර්වින්දනයක් ඒතකොට. මෙන්න මොකක්ද තේරෙනවද මේ කිව්වා? ආනන්දවත්. ඕපන් මයින්ඩඩ් කියවන බලන්න. ඕපන් මයින්ඩඩ් නෙමෙයි දැන් මේක කිව්වයින් පස්සේ අර පටන් ගන්නෙම සුඛ වේදනාවට ප්‍රත්‍ය වූ කියලානේ. ඔව්. ඒ කියන්නේ මුලින් සුඛ වේදනාවක් තිබිලා තියෙනවා. ඒකට ප්‍රත්‍ය වෙලයි අනිත් සුඛ වේදනාව ඇති උනේ කියන අදහසකුත්
සුඛ වේදනාවට පත්‍ය වූ ස්පර්ශය නිසා සුඛ වේදනා උපදී. සුඛ වේදනාවට පත්‍ය වූ ඒ ස්පර්ශයේම නිරෝධයෙන් ඊට අනුරූප යම් වේදනාවක් වේනම් සුඛ වේදනාවට පත්‍ය වූ ස්පර්ශය නිසා උපන් ඒ සුඛ වේදනා නිරුද්ධ. මොකක්ද මේ කියවම තේරෙන්නේ? පංචස්කන්ධ උපාදාන දෙක කැල්ල පේනවද මේකේ? ඕනක නෑ දන්න නිසා නැතුව ගත්තොත් ඕපන් මයින්ඩ් නිකන් 0 කියවුවොත් එහෙම. ඔව් අංගොඩ යන මේක නිසා තමයි දැන් අපි ඔය වේදනානුපස්සනාව කියලා සමහර තැන් වල කියන්නේ කායේ තියෙන වේදනාවක් කොහොම නැති වුනහම නිවන් දැක කියලා ගන්න. මේව තමයි වරදන් තියෙන්නේ. මේ සමහර තැන් නිර්වින්දින වගේ වාඩලා ඉන්න කියනවා. ඉතින් අපේ කකුල් රිදෙන මොකද කරන්න කියන්නේ? රිදෙනවා මෙනෙහි කරන්න කියනවා. එහෙම රිදෙන මෙනෙහි කරන තියා කරන ඒ රිදෙන විඥාණයම පෝෂණලා ඒක පිහිටන ගන්නවා. ඒ දැනෙන්නේ නැති වෙන ගන්නවා. ඒක වේදනානුපස්සනාවේ දැන් දුක් වේදනා ඉවරයි නිරෝධයි. සැප වේදනාව ඔක්කොම අයින් කරලා යන්න කියනවා. අවසානයේ මොකක්ද දෙන්නේ එතකොට? අසංජ භාවනාව කරන්න ගන්නවා. ඒවට යන්නේ මේ එකක් දෙයක් වරද්දාගත්තා ඔක්කොම දිගින් දිගට යන්න ගන්නවා. මේක කියවල පොඩක් බලන්න පංචස්කන්ධය උපාදානස්කන්ධයයි දෙකක් තේරුණාද බලන්න. ඔව් දැන් තමයි තණ්හාව තමයි දුක්ඛ සමුදය කියන කෑල්ල විස්තර කරන්න දෙන්නේ අපිට. දුක කියන්නේ ආස්වාදෙන්නේ. සංඛාර දුක, විපනාම දුක, දුක්ඛ හට ගන්න තෘෂ්ණාව තියෙන්න එපා. දැන් කොහොමද තෘෂ්ණාව කතාව වචන නැහැනේ. නිසාගෙන තණ්හාවක දැමන හරිය. මේ නිසා තණ්හාව පටිච්චේ අන්න දැමන හයට හරිය. පටිච්ච කියන්නේ ඒකම තමයි තියෙන්නේ. පටිච්ච තණ්හා ලතා දූපමා සෙනෙහි මොකක්ද දැම්මත් හරිය වචන දැමන හරිය. ඒ එන්නේ නැහැ නේකේ. ඔව්. දැන් මේක සුඛ වේදනාවට පත්‍ය වූ ස්පර්ශ නිසා. දැන් මේක අපිට තියෙන ඇහැට රූපයක් පෙනුනවා. රූපේනේ පත්‍ය උනේ. කොහොමයි ගන්නෙ? රූපේ නැත්තම් හරි. ඒක බිම් බලන් යන කට්ටිය. සද්ද ඇහෙන්න දෙන්නේ නැහැ. දිවට රහ දැනෙන්න දෙන්නේ නැහැ. කහ මේ මොනවද දාලා කන්නේ මේ කොහොම කොළ දාලා කනවා වතුර දාගෙන කනවා. ඇයි? දිවට රහ දැන්නොත් එහෙම. ඔව් රූපේ නිසානේ හටගන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ නිසා තමයි මේ පංචස්කන්ධ නිසා දුක තියෙන්නේ. පංචස්කන්ධ නිරෝධ ගන්න. ආයර පරණ භෝෂණයම තමයි ආයතන කියන්නේ. මෙන්න මේ පුංචි වචනේ නිසා කියන මේ පටිච්චය කියන වචනේ නැති වුණ ගමන් වෙන බුදුදහම නේ අර බමුණු දහමට යන ආයතනය. වටා දන්න මේ චුට්ට තෝරගත තියෙන මේ එතනින්ම තේරෙන මොකද්ද නිරෝධ කළ යුත්තේ. ආයේ ප්‍රශ්න දැන් මේ එකක් දෙකකින් විසඳුනහම ත්‍රිපිටකේ කොහෙන් කිව්වත් මෙච්චරමයි තියෙන්නේ. දැන් මේ වගේ තව හොඳ සූත්‍ර අසුතවන් සූත්‍ර වගේම තියෙන සූත්‍රයක් තියෙනවා රහෝගතේ. රහෝගත සූත්‍රය තියෙනවා තව ගොඩ සූත්‍ර තියෙනවා මජ්ක්‍ධිම නිකාය තුනේ තියෙන තව සූත්‍ර. රහෝගත සංයුත්‍රයේ හත රහෝගත සත්‍ය විභංග සූත්‍රයේ ආර්ය දහයන් සම්මා සමාධි බව. මේකත් කියනවා. මජ්ක්‍ධිම නිකාය 3 සත්‍ය විභංග සූත්‍රය 519 වෙනි පිට. ඇවැත්නි සම්‍යක් සමාධි කවරේයත් ඇවැත්නි මෙසස්නි මහන කාමෙන් වෙන්වම අකුසල දහමින් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකෙන් හටගත් ප්‍රීති සුඛ ඇති පළමුවන දැහැන් උපයා වාසය කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්‍යුපසමයෙන් සිය සතන්හි පැහැදීම් කරන චිත්තයාගේ ඒකාග්‍ර භාව ඇති විතර්ක සහිත රහිත විචාර සහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවැනි දැහැන් තුන්වෙනි දැහැන් සිව්වෙනි දැහැන් උපයා වාසය කෙරෙයි. එවැත්නි මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ. එවැත්නි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ. මේකේ වැදගත්ම කාරණා තමයි රතුපාර රෝමක් කරකේන්නේ. මොකද්ද මේ කියන්නේ? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? දැහැන් හතරට. බැලලා මේ හතර දැහැන් අයින් ගන්නකොත් මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික නැතු නිවන් දකින්න කොහොමද? ඒකායන මාර්ගය අයින් කරන්න කියන. වැටහෙනවද දන්නේ? දැන් මේක කියවලා ඉන්න සම්මා සමාධිය නැතුව යනවා කියන එක. ඈ? ඒක අන්තිමට තියෙනවනේ එවැත්නි මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ කියලා. ඔව්.
එතකොට සම්මා සමාධිය නැතුව යනවා කියන එක තමයි එතකොට. සම්මා සමාධිය නැත්නම් ආර්ය අෂ්ටාංග නැහැනේ. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෑල්ලක් තේරෙන්නේ නැහැ. මට සම්මා දිට්ඨිය විතරයි තේරිලා තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන ආයනිද සම්මතය. කොලක ලියලා දුන්නා හැමෝටම. ඔක ලියලා දුන්න මොන පොතේ තියෙන කියලා බලන්න. නෑ ඕක මට ලියලා මේක යන පෙන්නන්න වෙන්නේ. දැන් මේ සම්මා සමාධිය ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය දහයන් වල මොකද්ද වඩන්නේ? ඒතං සන්තං ඒතං පණීත යද්දං සබ්බ සංගත මොකද්ද වඩන්නේ මේ? ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ. වැටෙනවනේ. මේක ඇද්ද මේක? දැන් මේක තමයි වැදගත්ම දේ. මේ හතර දහයන් තමයි සම්මා සමාධිය. ඇවැත්ති මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා මෙච්චර මේ සිංහල තේරෙන්නේ නැති වෙන දෙයක් නැහැ නේ. වැටෙනවද දන්නේ? දැන් මේකට කියන දෙයක් ඇත්තම නැහැ මේ මූල සූත්‍ර වල තියෙන ඒවා. පාලිනුත් තියෙනවා නම් සම්මා සමාධිය කියන මේක ඉදං උච්චතා උසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය මේ තියෙන්නේ. දැන් මේ ඉතින් පැහැදිලිමක් කරන්න. මේ තවත් කාරණා මෙන්න මේ සූත්‍රය පෙන්වන්න හේතුනේ අද මේ තවත් එක වර්ෂන් එකක් තමයි දැහැන් සම නොයදී කාම භූමියේ ඉඳගෙන විදර්ශනා කර කර පංචස්කන්ධයේ ඉන්න පංච උපාදානත නොහදා. ඒතර කියන කතාව තමයි පංචස්කන්ධයේ ඉඳලා උපාදානස්කන්ධය හදුවා කෙලෙස් හැදලා ඉවරයි. කෙලෙස් හැදලා ඉවරයි. ඒතර විදර්ශනා කරන්න යන එක පංචස්කන්ධයේ ඉන්න. හැබැයි දැහැන් වඩනත් ඕනේ නැහැ. දෙහෙන් භූමියක් තියෙනවද කියලා බලමු මේ සූත්‍රයේ තියෙන එහෙන් බැරි බව. මම මේ කියවන්නම්. මජ්ක්‍ධිම නිකාය 3 අනුපද සූත්‍රයේ 135 වෙනි පිට. මහණි මෙසස්නෙහි සාරිපුත්ත සරියුත් හාමුදුරුවෝ කාමච්ඡන්ද නීවරණයෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාරසහිත විවේකීන් බව ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ වෙසෙයි. ඒතර ප්‍රථම සරියුත් හාමුදුරුවෝ ප්‍රථම ධානය නැත්තම් කොහෙද ඉන්නේ? ඈ? කාම ලෝක පංච නීවරණ වල ඉන්නේ. මේ කාමච්ඡන්ද නීවරණ වෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච විචිකිච්ඡා පංච නීවරණ මේ තියෙන්නේ. සරියුත් හාමුදුරුවොත් මේ රහත් වෙන කලින් හොඳේ. රහත් වෙන කලින් වඩන කාලේ කියන්නේ වඩන කාලේ. කාමච්ඡන්ද නීවරණ වෙන්න මේකත් පටලවාගෙන තියෙන රහතන් වහන්සේ කාම භූමියට වහිනවා කියලා. රහතන් වහන්සේ ප්‍රථම අධ්‍යාය 1 2 3 4 දැහැන් සමවැදිලා හතරවෙනි දැහැන පහට බැහැගෙන ප්‍රථම අධ්‍යායනේ බහින්නේ කොහාටද? කාම භූමියටද? රහතන් වහන්සේ බහින්නේ අරහත් ඵල චිත්තේද? රහතන් වහන්සේ බහින එකෙන් බහින කාම භූමියට ගත්තද රහතන් කාම භූමිය ඉක්මවා ගිර නැන්නේ. ඒක තමයි අද කාලේ අලුත් විහිළු. වැටෙනවනේ. දැන් ඇයි එහෙම කියවෙන්නේ? මේ මග පිළිබඳව තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ කරන එක තේරෙන්නේ නැහැ. මොකක් හරි නම් කරනවා තමයි. ස්වාමීන් වහන්සේ අරහත් ඵල චිත්තය මොන වගේද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. රාග දේශයෙන් තොරයි. අව්‍යාකෘත දිගටම තියෙන හරියටම හරිය. අව්‍යාකෘත දිගටම තියෙන ප්‍රභාසර හිත අරිහත් ඵල චිත්තේ ප්‍රභාසර හිත තියෙනවා. අව්‍යාකෘත ක්‍රියාත්මක වෙනවා. අව්‍යාකෘත ක්‍රියාත්මක දිගටම රාග දේශයෙන් තොරයි. ඒතර කාම ලෝකයේ කියන්නේ භෞතික ලෝකෙටද මේ කියන්නේ? දැන් මෙතන කවුරු කෙනෙක් ඉන්නවා මෙහෙම ඉඳලා දැන් අපි මේ ඉන්නේ ආගේ උදාහරණ ගන්නකො ගෙදර බානහල සෝවාන් වුණා. සෝවාන් නම් තාම කාමරක් වටික තියෙනවනේ. ඒතර යන්නේ මේ ගෙදර දොර ගෙදරින් ඕන මහතය ළමයි ඔක්කොම කාම භූමියේ කට්ටිය. දැන් මෙයා වාලා දැන් වැඩු දැහැන්. හතර දැහැන් වල්ලා සම්මා සමාධිය පූර්ණ කරගෙන සම්මා ඥාන විමුක්තිය හැම රහත් වුණා. මේ මොහොතේ රහත් වුණා. උදාහරණයක් මම කියන්නේ. රහත් වෙලා ඇස් දෙක ගැල්ල බැලුවා. එතන මොකද ගන්නෙ? පුංචි ටික නටලා ඉන්න නෝන හරි කන්නු වෙන පේනවා. ගෙදර දොරේ තියෙන බඩු මුට්ටු ටික තියෙනවා. ඔක්කොම තියෙනවා. දැන් කාම භූමියේ ඉන්නේ. ඊට පොඩ්ඩට කලින් හිටියේ. දැන් කාම භූමියේ නෙමෙයි. එතන මේ සතර මහා පුතේ ඔක්කොම එකයිනේ. ඇඳන් ඉන්නේ මොකද ඒක? කලිසම ෂර්ට් එක වෙන්න පුළුවන්. ෂෝට් එකක් වෙන්න පුළුවන් ගහගෙන ඉන්නේ. දාරු ජීරි මහරහතන් වහන්සේ වගේ. හැබැයි නෝනත් අරහින් ඉන්න ළමයි ඉන්නවා. ගේ දොරේ තියෙන ඉඩ කඩන් තියෙන වාහන තියෙනවා. ඒකවුන්ටේ සල්ලි තියෙනවා. දැන් කාම භූමියේ නෙමෙයි දින්නේ ඒක. ඒත කාම භූමියයි මේ සතර මහා බුදු ලෝකයේ සම්බන්ධනේ මොකෙන්ද මේ? මානසිකත්වයේ තේරෙනවද දන්නේ? මේක තියා බලනකමෙන්
ඩිෆයින් කරපගේ තියෙන්නේ. වැටහෙනවනේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා දෙවියෙක් බණහන්න වෙලා ඉන්නවා. රූපාය බ්‍රහ්මයෙකුත් ඇවිල්ලා ඉන්නවා. මිනිහෙකුත් ඉන්නවා. බල්ලෙකුත් ඉන්නවා. දැන් මේ එක එකන මොකක්ද ඉන්නේ භූමි? ඇයි ඔක්කොම එකම සතර මහා බුදු ලෝකෙ ඉන්නේ මේ? දෙයිය මොකේද ඉන්නේ? රූපාය බ්‍රහ්ම ලෝකේ ඉන්නේ ආයේ. දෙයිය මොකේද ඉන්නේ? කාම සුගතියේ. මිනිහා ඉන්නේ කාම සුගතියේ පහත් මට්ටම මනුස්ස මට්ටමේ. දැන් බල්ලා ඉන්නේ සතර පහ සීතන් ලෝකේ. වැටහෙනවනේ? හැබැයි ඉන්නේ ඔක්කොම මේ භූමියම තමයි ඉන්නේ. එතකොට මේ භූමියේ කොහොමද කාම භූමියයි රූප භූමියයි සතර පායයි මනුස්ස ලෝකයයි තථාගතයන් වහන්සේ ඉන්නේ? මොන භූමියේද? අරිහත් ඵල භූමියේ එහෙම පංච මේ ලෝක 31 තලෙ නෙමෙයි ඉන්නේ. 31 තලෙ මිදිලා හැබැයි ඒත් ඉන්නේ මේ පරිසරෙම ඉන්නේ. එතන භූමිය තීන්දුව ගන්න මොකෙන්ද? චිත්ත ස්වභාවයෙන් මේ තීන්දුව ගන්න. ඒවට එනවද දන්නේ නැහැ. දැන් නැත්තම් මේ පොඩක් මේ තාක්ෂණයට අපිට තෝරගන්න නැත්තම් වැඩි මිනිස්සු අන්දනට ඇඳිනවා. ඇඳලා ප්‍රශ්න ලිහිලි වෙන්නේ. ඔව් ඇඳගෙන ඇවිල්ලා ඔක්කොම මෙහි අරගෙන ඇඳගෙන එනවා. ඔක්කොම රෙදි මංගල කරනවා කාගේද? තොප්පි දාගෙන එනවා. කට්ටියක් තොප්පි දාගෙන එනවා. කට්ටියක් කෝට්ට දාගෙන එනවා. කට්ටියක් සාරිය දාගෙන එනවා. කට්ටියක් සිවුර දාගෙන එනවා. නානා ප්‍රකාරය ඇඳගෙන කොහේ හරි ඇඳගෙන එනවා. දැන් මමත් කියලා තියෙන දිගට කාගෙත් බණ අහන්න කියලා. බොහෝ සාදීනව කියලා තියෙන්නේ. මොකද ඇත්තට මේ කියලා තියෙන ගැලවිලා යනකට යන්න. මේ යන්තම් ටික දෙනෙක් ගිහිලා තියෙනවා. තව ටිකක් ඒකත් දන්නේ නැහැ මේකත් දන්නේ නැහැ. ඒකත් දන්නේ නැහැ මේකත් දන්නේ නැහැ. ඒකත් නැහැ මේකත් නැහැ. ඒකත් නැහැ මේකත් හොඳයි. දැන් බෙල්ලේ පොට ගිහිල්ලා. බෙල්ල ත්‍රෙඩ් ගිහිලා තියෙනවා හේතුව. අරකට බලලා මේකත් අරකට බලලා මේකත් බලලා අද බෙල්ලේ පොට ගිහිලා තියෙන්නේ. දැන් ඉස්සරහට හදන්න try කරන දැන් ඉස්සරහා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ බෙල්ලේ පොට කිව්වට වෙනම තෝර ගන්නවා. අම්මනේ මේක තේරුම් කරලා දීලා ඉවරයක් වෙන්නේ නැහනේ. අපි ඔක්කොම එකතු වෙලා ත්‍රිපිටකය හරියට ට්‍රාන්ස්ලේට් කරුවොත් මොකක්ද වෙන්නේ? නෑ ඒ ට්‍රාන්ස්ලේට් කරත් ඒක තමයි. ට්‍රාන්ස්ලේෂන් එක දැන් මේ කියලා දීලා තියෙනවානේ. ඔව් දැන් වැඩි කෙනෙක් එක තමයි එක තැන්වල වෙන ප්‍රශ්න මේ තියෙන්නේ. ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් මේ පුළුවන්. දැන් මේක තේරෙනවද මේ ප්‍රථම ධානය නැත්නම් පංච නීවරණ ඉන්නේ. දැන් පුළුවන් ත කාටට ප්‍රථම ධානයේ නැතුව කාම භූමියේ ඉඳගෙන රහත් වෙලා නැත්තම් රහත් නැති කෙනා කාම භූමිය නිකන් ඇස්සරන් ඉඳන් වටපිට බල බල ඉඳලා දැහැනක නැතුව පංචස්කන්ධ ඉන්න පුළුවන්ද? උපාදානස්කන්ධ නොහොඳ ඉන්න පුළුවන්ද? පුළුවන් නම් දැහැන අතර යන්න ඕන. මේ තියෙන සූත්‍රේ වැටහෙන මේ කියන කාරණේ කාමච්ඡන්දයෙන් වෙන්නවද අකුසල ධර්මයෙන් වෙන්න විතර්ක සති විචාර විවේකයෙන් නම් ප්‍රථම ධ්‍යාන සම්බන්ධව. මයිකෙන් අහන්නේ ප්‍රශ්න ආයතනය. ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ නමකට පළවෙනි දැහැනකට එන්න බෑ නේද? දැන් ඒක පොඩ්ඩක් කොහොම සමාදීන එක දන්න කටිය අතු සම්බන්ධ. මේ අහන ප්‍රශ්නයක් ටෙක්නිකල් ප්‍රශ්නයක් අහන්නේ. ඒකට උත්තරේ දන්නේ කවුද? දැන් රහතන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සම්බන්ධ කාමයෙන් එන්න එපා. නෑ කොහොම සමාදීන්නේ? දන්න කටිය අතු සම්බන්ධ. මේකම ඉස්සර කළ තියෙන කලින්. ඔය ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. රහතන් වහන්සේ දැහැන් සමාදින්නේ අද අපි සමාදින්නේ මොකද ගන්න ඕන? කර්මත මෙනෙහි කරන්න එපා. මේක අපි මොකද අபிසංගත කළා තමයි වැඩ කරන්නේ. මේක අපි මේ වඩලා යන්නේ. රහතන් වහන්සේ විපාකෙට ගන්න. විපාකේ. අයි හදපු ධම්ම ඕන තරම් තියෙනවනේ. වැටෙනවද දන්නේ? ඒ ධම්ම හදලා තියෙන්නේ. අපි ප්‍රථම දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැන් වලට ආවේ ධම්ම හද යන්නේ මේ. account එක සල්ලි ඩිපොසිට් කරගෙන යන්නේ. ඒ ඩිපොසිට් කරපුවා තරම් තමයි අපි දැන් සමාප සමාදින්නේ. ස්වාමීන් වහන්සේ වුණාට දැන් අරිහත් ඵල චිත්තේදී තියෙන්නේ කෙලින්ම චතුරාර්ය දාන දෙය කියන්නේ. ඥාන ස්වභාවය. ඔව්. ඥානයේ ඥාන ස්වභාවය. ඒතකොට කොහොමද පළවෙනි දාන පහළට බහින්නේ ආයේ? ඒක දැන් සමාදින්නේ අර කලින් වඩපු ධම්ම ලෝකේ තියෙනවනේ. ඒ ධම්ම ලෝකේ කෝල් කරලා. මේ දැන් හත ලෝකෙට ඇති බව දන්නවන්නේ. හතරවෙනි දැන් ලෝකෙට අයිති හොනේ. ආර්ය අෂ්ටාංග මාර්ග ලෝකෙට අයිති. ආර්ය අෂ්ටාංග නිවන නෙමෙයි. ඒක සංකතයක්. ඒක සංකතයක්. ඒක ලෝකෙට අයිති එකක්. ඒකෙන් ලැබුව නිවන තමයි ලෝකෝත්තර. ස්වාමීන් වහන්සේ දැන් එතන ඒ වුණාට මේ අරිහතුන් වහන්සේට අවිද්‍යාව නැහෙනි. ඒතකොට කෙලින්ම හතරවෙනි දැහැන්ට යන්න ඕනේ. දැන් හතරවෙනි දැහැන්ට යනවනේ මේ තියෙන්නේ. ඒ දැන් අපි දැන් රහතන් වහන්සේ නමකට කොහරි කවුට්ටේ නටනටා ඉන්නවා. ඒක දිහා බලන් ඉන්න පුළුවන් නේ. සින්දුවක් කියලා අහන් ඉන්න ඇහෙනවනේ.
ගන්සුව දැනෙනවා. තේරෙනවද? එතන පංච මේ ලෝකේ තියෙන සෙන්ස් එනවා. එතකොට ප්‍රථම ධානයේ කොහොම සමවදින්නේ අපි? දැන් ප්‍රථම ධානය අපි දැන් කර්මත වඩලා යනවනේ. දැන් සමාපatti ඉන්නේ කොහොමද අපි? වඩලා නෙමෙයි යන්නේ සමාපatti ඉන්නේ. සමාපatti ඉන්නේ කොහොමද? විපාකෙට ඉන්නේ. අර හදලා එමිට් කරපු ඕර තියෙනවනේ ධම්ම. අන්නේ ධම්ම රිකෝල් කරලා මනංච පරිධම්මිත මනෝ විඤ්ඤාණය තමයි කියන්නේ. සමාපත්තිනේ දැහැන සමාපත්තිනේ දැහැනේ ඉන්නෙත් අර ධම්ම ටික රිකෝල් කරලා තමයි ඉන්නේ. විපාකෙදී ඉන්නේ. ඒක දෙන අව්‍යාකෘත ලෝකෝත්තර සිත් ලෝකෝත්තර ධානය විස්තර කරන අව්‍යාකෘත විස්තර කරනවා. අව්‍යාකෘත පරිසම්පාදේ දැහැන් විස්තර කරනවා. කුසල මූල පරිසම්පාදේ දැහැන් විස්තර කරනවා. ලෝකෝත්තර දැහැන්. අව්‍යාකෘත පරිසම්පාදේ විස්තර ගන්න අන විපාකේ ඉන්න ක්‍රමේ. රාග දේශ මොකක්වත් නැහැනේ. අව්‍යාකෘතෙන් දාන්න. හැබැයි ප්‍රථම ධානයේ තව අන්න හරි තව ටික ඩීටේල් වුණා ඒක. දැන් අපි වඩාගෙන අපි ප්‍රථම ධානය මොකද? අපි ප්‍රථම ධානයේ ඉන්නවා. අවිද්‍යාව සහිතයි. අපි දෙවෙනි ධානයේ ඉන්නවා. අවිද්‍යාව සහිතයි. රහතන් වහන්සේ දෙවෙනි ධානයනවා අවිද්‍යාව රහිතයි. අවිද්‍යාව නැහැ. ධානය එකකවත් අවිද්‍යාව නැහැ. ඒතර කොහොමද මේ ඉන්නේ? ධම්ම කෝල් කරලා මනංච පටිච්ච ධම්මේ උපද මනෝ විඥානං. ධානය සම්බන්ධ මන ඉන්නේ. අර ධම්ම කෝල් කරලා ඒවට පටිච්චලා තමයි ඉන්නේ. ඒ ධම්ම ඝට්ටණය කරන මනේ ඒ ප්‍රීති සුඛ ඔක්කොම කියලා දෙනවා. ඒ ඔක්කොම ටික අර අන්මයික හදුවා නේද? නෑ තාම හදන්න. ඒ දැහැන් හතරේ කියන්නේ රහත් වහන්සේ කෙනෙක් ඉන්න දැහැන් හතරේ ලක්ෂණ දැන් අපිට දැන් ලක්ෂණ විදිහට එකයි. ධාන ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ නේද? ධාන ලබාගත ක්‍රම එකක්. ධාන ලක්ෂණ කියන්නේ සමනස දැන් ප්‍රථම ධානයේ සවිතක්ක සවිචාර විතක්ක ਵਿਚාරක් තියෙනවනේ අපිට. රහතන් වහන්සේ නැහැ. එතකොට ඔය එතන හරියටම හරි. ඒ වගේ තියෙන චූටි වෙනස්කම් තියෙනවා. විස්තර කරන සූත්‍රයක් තියෙනවද සමනස? එහෙම සූත්‍රයක විස්තර කරන එක අව්‍යාකෘත පරිසම්පාදේ අව්‍යාකෘත ප්‍රථම ධානය කියලා එකක් තියෙනවා. ඒක කුසල මූල පරිසම්පාදයක තමයි අපි දැන් වඩාගෙන යන්නේ මේ. ඔව් කරගෙන. කුසල මූල පරිසම්පාදයේ තියෙනවා ලෝකෝත්තර දැහැන්. දැන් මේ වඩන්නේ අපි ඒක. මේ වඩනවා තාම අපි. වඩ ගිහිලා කියලා දැහැන් ටික ගන්න අනුභව ටූපටම වඩ යනවා මේ. තාම අර account එකේ සල්ලි එකතු කරනවා අපි මේ. රහත් වුණාට පස්සේ එකතු කරන් දෙන්නේ නැහැ. පූර්ණයි. ලැබිච්ච ටික අරගෙන භුක්ති විඳන් ඉන්නවා. ඒක විපාකයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. රහතන් වහන්සේ විපාක විතරයි. ඉන්ට්‍රෙස්ට් එකෙන් තමයි ඉන්නේ හරියටම. අන්න වෙනස් වෙනස් කරන්සි දින හරියටම හරිය. අන්න පාවිච්චි කරන් ඉන්නවා හරියටම හරිය. හරියටම හරි අන්න එහෙම ඉන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් සන්ද සූත්‍රයේ හරි පැහැදිලිනේ කොහොමද කරන්න ඕන මොනවද කරන්න ඕන කියලා. ඒතර දැන් එහෙම තියෙනකොට අනිත් ඒවා ආවි කොහොමද? දැන් පඨවි සත පංචස්කන්ධය වල විදර්ශනා ක්‍රමද? ඔව් ඒක දැන් වෙලා තියෙන ආපෝත් තේජෝ නිවන් දැකපු නැති කට්ටිය බණ කියනවා. ඒතර මේ සූත්‍රය දැකපු කෙනෙකුට ඒක පැහැදිලි නැද්ද? දැකපු තියෙන එක නෙමෙයි කියවන්නේ. දැන් මේව බලාගෙන මෙනේම කියනවා. දැන් ආරෝග්‍ය පරමාලාභ කියනවා. ඔව්. වැරදියට තේරුම් ගත්ත එක. වාක්‍ය ටික කියනවා. පාලි වාක්‍යයක් කියනවා. අභිධර්මත් කියනවා. ඔක්කොම කියනවා. කියලා අර්ථකථනය වර්ධනවා. දැන් අසුතවන්ත සූත්‍රයක් බලන පැහැදිලිව පේන්නේ බෑ. සතර මහා භූත කය අට මෙනේ කරන අසුත පු탁ජන කීර්තියේදී සතර මහා භූත රූපස්කන්ධයට. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම තේරුම් ගත්තා කියමු. දැන් හැබැයි තේරුම් කරලා දුන්නොත් කවුරු හරි එතකොට තේරෙන්නේ නැති වෙයිද? තේරෙන මේක නෑ මොනවද මේ පාරමිතා නෑ නිවන් දකින්න පාරමිතාවක් එපා. පාරමිතා නැති කට්ටියත් බුද්ධ ශාසනය බණ කියනවා හොඳේ. ඇයි තථාගතයන් වහන්සේ බුදු වෙන්න කලින් ජෝතිපාල මානවයා ඉන්න කාලේ බණ කී හිටියේ මතකයි? ඒ බුදුහාමුදුරුවෝ ඉස්සරහට බණ කී හිටියා. හැබැයි නිවන් දැක්කේ නෑ. දේවදත්තත් හිටියනේ. වන්න එක ඒ වගේ ඉතින් අර එක ෆෝරම් එකේ ලේයර් වල ඉන්න කට්ටිය ඉන්නවා. ඒකයි. ඒක අපිට තෝරන්න බෑ මේ කවුද මේ සම්මා සම්බුද්ධ. දැන් අපිට මේ දැහැන් වල කවුරු 10 දෙනෙක් කියලා මට කියනවා. කිව්වහම මේ දැහැන් ලෝකෝත ලෞකිකද අපිට තේරෙනවද? දැන් ඕස්ට්‍රේලියා ප්‍රෝග්‍රෑම් පුරාම කට්ටියට කියලාද කියලා තිබුණ කෙනෙක් මේ ඔය ලෞකිකේ වැඩලා තියෙන කියලා. මොකෙන්ද දන්නේ හොයාගත්තේ. දැන් ඒ මිනිසුන්ට තේරෙන එක අහන්න කියන කෙනාගෙන් දැන් ඔබ වහන්සේ මොකෙන්ද මේ කියන්නේ? දැන් ලෞකික ලෝකෝත්තර කියන්නේ මොකද්ද ක්‍රමය මොකද්ද?
දැන් වැඩිලා ආවහම මේ වැඩිච්ච එක මෙයාට ලෞක ලෝකෝත්තර කියන තේරෙන්නේ නැහැ. හැබැයි ලෞක දැන් ලෝකෝත්තර වඩනකමේ කියලා දෙන්න පුළුවන්. මොකද සූත සාන්ත සූත දැන් කියලා දුන්නේ. පංචස්කන්ධයේ දිහා බලාගෙන විදර්ශනා කරනවා නම් ඔහු මොකද කවුද? ආසුර පුතග්ජනේ. සුතවත් ආශාවකයා නිවන එළකලා භාවනා කරනවා. දැන් ඕකෙන් තේරෙනවනේ හරියට. කවුරු හරි කරන්නේ ඒකෙන් නම් වැඩුනේ. අන්නේ වැඩිච්ච තේරෙන ලෝකෝත්තර අජානීය දැහැ. නැත්නම් අශ්‍රගුණ දැහැ. ඉතින් කියනකොට මනුස්සයෙක් එකක් තමයි දැන් පෙරලා ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්නම් දැන් කියන්නේ අහන් ඉදිලා. ඒ නහය විදින ඉස්සෙල්ලාම මොකද නහය විදින කොහොමද? මිනිස්සුන්ගේ ත්‍රිවිධ සුචරිතය පූර්ණ කරන්න කියනවා. දැන් අලුත් සල්ලි මේකයි. ඉස්සෙල්ලා කරේ ආර්ය උපවාද. ඒ කට්ටිය රහත් වුණාම කරන වැඩක්. රහත් කෙනෙක් ඉස්සර කීදී ආර්ය උපවාද නම් කරගන්න එපා. එහෙම කියන මොකද්ද කියන්නේ? විරුද්ධව ප්‍රශ්න අහන්න එපා කියලා හදනවා. මොළුව හදනවා. ත්‍රිවිධ සුචරිතය පූර්ණ කරනවා. වැඩි වචන කතා කරන්න එපා. ප්‍රශ්න අහන්න එපා කියලා මිනිස්සු පස්සපැත මහනවා. පස්සපැත වල ගල්කල තියා තියෙනවා. වැටෙනවනේ. දැන් බුද්ධ ශාසනය මොකද වඩන්න කියන්නේ? ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඒක නිදහස් වෙන්න ඕන. ප්‍රශ්නයක් අහන්න නිදහස් වෙන්න ඕන. බය නැතුව අහන්න දන්න දේවල් කියලා දෙන්න පුළුවන්. දන්නේ නැති ඒවා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. තේරෙන දේවල් තියෙන ලෝකේ. එහෙම තියෙනවා. දැන් මගෙන් කවුරු කෙනෙක් කියලා මොකද පාලි පාඨයක් කියලා ඇහුවොත් මොකද්ද කියලා කොහොමද දන්නේවා? එහෙම තේරෙන්නේ නැහැ. එහෙම තියෙන දේවල් ලෝකේ තියෙන දේවල් දන්න එක නෙමෙයිනේ අපි. ඒක දන්න ටිකක් තියෙන මගක් තියෙන වැඩෙන බව තේනවා. ඒ මාර්ගයේ තියෙන දේවල්ට කියලා දෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් පංච නීවරණයෙන් තොරව සරියුත් හාමුදුරුවෝ ප්‍රථම ධානයනකොට විතරයි පංච නීවරණ දුරු වෙන්නේ. එහෙනම් ප්‍රථම ධානය නැත්තම් කොහෙද ඉන්නේ? පංච නීවරණ වල. කාම ලෝකේ. තවද ප්‍රථම ධානයේ විතර්ක ਵਿਚාරයන් ප්‍රීසුක ඒකාග්‍රතාව දැන් මේ මම මේක පෙන්වන්න ගත්තේ ප්‍රථම ධානයේ ඉනකම් විතරයි කාමච්ඡන්දේ නැතුව තියෙන්නේ. ඉතින් මේක ඔක්කොම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච විචිකිච්ඡා. පංච නීවරණ මෙතන විස්තර කරනවා. ඊටු මේ සූත්‍රේ ඔක්කොම කියවන මජ්ක්‍ධිම නිකායේ එකක් කියව ඊටු තේරෙනවනේ. එහෙනම් කාමච්ඡන්දයෙන් තොර වෙන්න ඕන ප්‍රථම ධානය විතරයි. ප්‍රථම ධානය නැත්තම් කොහෙද ඉන්නේ? පංච නීවරණ වල. ඒක කවුරු හරි කෙනෙක් කිව්වොත් මම මේ සූත්‍රය දැන් මේකට පෙන්නන්න. පංචස්කන්ධේ විතරක් ඉන්න උපාදානස්කන්ධ හන කෙලෙස් සදා ගන්න එපා. දැහැන් වලට ඕනේ නැහැ. දැන් එහෙම මොකද කියන්නේ? එහෙම ක්‍රමයක් තියෙනද ලෝකේ? සරියුත් හාමුදුරුවෝ බෑ බුදුහාමුදුරුවෝ බෑ. දැන් ඒක මේ කාගේ කතාවද? පසේ බුදුහාමුදුරුවෝ ක්‍රමයක් වෙන්න ඕන. ඒක දිගට වැඩුවොත් පසේ බුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හතර පාග තියෙන්න පුළුවන්. පසේ බුදු වෙන්න. තේරෙන්නද? පසේ බුදු වෙන්න. සතර පායට යන්න. ඒකද? ඒ ගොඩක් ලෞකික අනාගාමි. අනාගෙන ගාගෙන කට්ටිය. ලෝකෝත්තර අනාගාමි, ලෞකික අනාගාමි දෙකක් තියෙනවා. ලෞකික අනාගාමි කියන්නේ මොකද්ද? ධර්මය අනාගෙන ගා ගන්නවා. ඒක වෙන්නේ අනිත් පැත්ත වෙන්නේ. නිවාපම සූත්‍රය මේකද? මජ්ක්‍ධිම නිකායේ 1ද 2ද? Oh, benar-benar. Hmm? නිවාපුසර මජ්ක්‍ධිම නිකාය 1 394.
මෙන්න මේ නිවාප කියන සූත්‍රේ මේකේ තියෙන මජ්ක්‍ධිම නිකායේ එකේ 375 වෙනි පිටුවේ මේ සූත්‍රේ දීර්ඝ සූත්‍රයක් දිග මහ ගොඩක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙනවා මේ මායාවෙන් ගැලවිලා ඉන්න පුළුවන් ක්‍රමවේදය. තවත් ප්‍රශ්නයක් තමයි දැන් ඔය අපි මේක සාකච්ඡා පටන් ගත්ත මුලම විස්තර කරා. මේකේ විස්තර කරන සාමින් වහන්සේලා වර්ග 4ක් ගැන. සාමින් වහන්සේලාව ගිහියෝ කවුර කමක් නැහැ. කට්ටි 4ක් ගැන විස්තර කරනවා. මේක දීර්ඝ සූත්‍රයක් මුවන්ට උපමා කරමින් පංචකාමයේ නැමැති තන මේක අපිට වැදගත් කියලා තියෙන මේකේ මේ පංචකාම නැමැති මායාවේ උකුලේ මිදිච්ච කට්ටිය කවුද කියන බලා ගන්න. මොකද මේ කන විදින දන්නවනේ කවුරුත්ම. ඒක සියලු දෙනා දන්නවා. මේ සූත්‍රය අගම තමයි ඒ කොටස තියෙන්නේ. මෙන්න මෙතන තමයි තියෙන්නේ. දැන් මේකේ උපමාවක් දීලා තියෙනවා. උපමාවේ තියෙන්නේ උපමාවේ තියෙන්නේ සාමින් වහන්සේලා මේ නිවන් දකින්නලා ආවහම අහුවෙන විදි. පංචකාම ආස්වාදයේ කියන එක උපමා කරලා තියෙනවා තන කන මුවෙක්ගේ උපමාවක් දීලා තියෙන මේකේ. දැන් ඔය විහාරවාසී විඳලා බඩු මුට්ටු තියාගෙන ඔක්කොම පංචකාම ඇසුර තියාගෙන මහාන වෙච්ච කට්ටිය ඉන්නෝනේ. අන්නේ කට්ටියට මාරයට කෙටියෙම අල්ලගන්න පුළුවන්නේ. මොකද අල්ලගන්න දෙන්න තියෙන්නේ මොකද්ද? බෙන්ස් කාර් එකයි යතුරු කෑල්ලයි පන්සලේ යතුරු කෑල්ල. විහාර දේවාරම්පරණේ ආපු සාතිකේ දීලා ඒක හරහා උපසම්පදාව දීලා ඒක හරහා දෙනවා. මොකද්ද පළවෙනි කට්ටිය. මාරේ උගුලෙම ඉන්නේ. ආය මොකක්වත් අල්ලන්න දෙයක් නැහැ. මාරයට කරන්න දෙයක් නැහැ. අල්ලගෙන අතින් අරන් කාලා තියෙන්නේ. වැටෙනවනේ. ඒකලා ඔය ටීවී එක රේඩියෝ එක බලාගෙන පත්තර ටික කියවගෙන ඉන්නවා. ඊනවද ඊට අමතරව දේශපාලනට ඇවිල්ලා මාරයේ කුකුලේ මුකුත් මාරයට කරන්න දෙයක් නැහැ. තනියම කරගෙන තියෙන්නේ. ඒ පළවෙනි ගෲප් එක. මාරයාගේ ඕන විදියට ආයි මුකුත් නැහැ අඳන්න පුළුවන්. දෙවෙනි කට්ටිය විස්තර කරනවා. ඒක ආබාධයක දැකලා කැලේට යනවා. කැලේට ගිහලා භාවනා යෝගී වෙන්න ගිහිල්ලා ටික කාලයක් ඉඳන් මොකද වෙන්නේ? ඒක හොඳ නෑ කියලා හිතාගෙන ආයේ නගරයට ඇවිල්ලා ආයේ අරකට පැටලෙනවා. ඒ දෙවෙනි කට්ටිය. තවත් තුන්වෙනි කට්ටියකුත් විසර කරනවා. මේක උඩ විසර කරන ඔක්කොම ටික තුන්වෙනි කට්ටිය තමයි කැලේට ගිහිල්ලා භාවනාවක ඉන්න ගිහිල්ලා ධර්මයේ වරද්ද ගන්නවා. හොයන්නේ නිවන් දකින්නකම නෙමෙයි සත්‍ය මරණය මත ඇද්ද? සත්‍ය මරණය මත නැද්ද? තථාගතයන් වහන්සේ බුද්ධ මේ පරිනිර්වාණ මත ඉන්නවද? නැද්ද? ඇත්තේත් නැද්ද? නැත්තේත් ඇද්ද? මම ඉන්නවද? මම නැද්ද? මම නැත්තේත් ඇද්ද? ඇත්තේත් නැද්ද? උඹ ඉන්නවද? මම ඉන්නවද? මම ඉන්නවද නැද්ද? ඔන්න ඔහොම කියලා නිවන් දකින්නම ආපු කට්ටිය. තුන්වෙනි කට්ටිය. අන්නේ පිස මොකද වෙලා තියෙන්නේ? මාර්යාගේ උගුලේ ඉන්නවා. හැබැයි ටිකක් අඩුයි. ධර්ම කණු පටලවා ගත්තා. පටිච්චසමුප්පාද මෙනෙහි කරන්නේ නැහැ. පංචස්කන්ධ මෙනෙහි කරමින් ලෝකේ තියෙන එක පැටලි ධර්ම මනසිකාර්ය වලද්දගෙන එහෙම ඉන්න කට්ටියකුත් ඉන්නවා. අර ඔක්කොම වැඩි හොඳයි හැබැයි ටිකක් නිවන් දකින්න තමයි try කරන්නේ ඒක. වැටෙනවනේ. ඊළඟට පෙන්නවා හතරවෙනි කට්ටිය. හතරවෙනි කට්ටිය විස්තර කරන්නේ මේ තියෙන්නේ. මේකත් තමයි විස්තර කියන්න මාතේ. මහණෙනි මාරයාගේත් මාර පිරිසේත් අගතිය කෙසේද? මහණෙනි මේ ශාසනයේ මහණතෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි මේ මහණතෙමේ මාරයා අන්ධ කලේ යයිද
මරු ඇස අපද කොට පවිටු මාරයාගේ නොදැක්මට ගියේ යයිද කියනු ලැබේ. මහණෙනි පළවෙනි ගන්න පිට පළවෙනි ආර්ය ශ්‍රාවකයා කවද මාරයාගේ ඇස අන්ධ කරපු ප්‍රථම ඥානලාභියා. මේකට මේ ළඟදිත් එක මල්ලි කෙනෙක් වහරක හාමුදුරන්ගේ එක ක්ලිප් එකක් මට ෂෙයා කරලා තිබුණා. ඒකෙදි උන්වහන්සේ විසර කරනවා මේ දැහැන් වඩන්න ගිහිල්ලා පිරිස මම මුලින් පටන් ගන්න සාකච්ඡාව. වැටෙනවනේ. උන්වහන්සේ එතන උන්වහන්සේ මුලදී උන්වහන්සේගෙන් තමයි අපි දැනගත්තේ මේ බුද්ධ ශාසනයේ සම්මා සමාධිය ගැන ආර්ය දැහැන් බව දැනගත්තේ උන්වහන්සේගෙන්. හැබැයි උන්වහන්සේ වඩාගෙන යනකොට ඒකට ආපු 3 දිනක් 4 දිනක් මේ දන්න කට්ටිය. ඒ කීප දෙනෙක් මොකද කරත්තේ? ඒව දැනගෙන ඔළුව අවුල් කරගත්තා. ඒ හේතු තමයි ලෞකික පරමාර්ථ පෙරදරි කරගෙන ආ ලෝකෝත්තර මාර්ගේ පාවිච්චි කරන ගියා. රත්තරන් පිහියෙන් පාන් කපන ගත්තා. රත්තරන් පිහිය තමයි පාන් කපන ගත්තාම ඒ වගේ කළා ඒ කට්ටිය මානසික අවුල් වෙන ගත්තා. අන්නේ මානසික 3-4 අවුල් වෙනකොට ඒක නිසා උන්වහන්සේ ඒ වෙලාවේ ප්‍රශ්නේ මූලික කරන කියපු එකකේ තියෙන්නේ. වැටෙනවනේ? දැන් ඒක ජෙනරලයිස් කරලා දැහැන් වඩන්න ඕනේ නැහැ මොකෝ වෙන්නේ? දැහැන් වඩන්න ඕනේ සත සතිපට්ඨානෙ ඉන්න. ඒක සත සතිපට්ඨානෙ යාලා ගන්නේ මොකද ඒකට? පංචස්කන්ධය දිහා බලලා වටපිට බලවල ඉන්න කෑල්ල. වැටෙනවද කියන්නේ? ඒතර කොහෙද ඉන්නේ? කාම ලෝකේ මායාවේ භූමියේ ඉන්නේ. දැන් මායාවේ භූමියේ ඉඳගෙන මායාවෙන් මිදෙන්නේ කොහොමද? වැටෙනවනේ. ඒතර ඒ උන්වහන්සේගෙන් තමයි මේ ඔක්කොම අහගත්තේ. පහු කාලේ දැන් අපි තුමු උදාහරණයක්. තථාගතයන් වහන්සේ අවසාන කාලේ චන්නට බ්‍රහ්ම දණ්ඩේ පනවනවා. මොකද බ්‍රහ්ම දණ්ඩේ කියන්නේ? මානේ කිසි කෙනෙක් මෙයාත් එක්ක කතා බහ ගන්න එපා. උපදෙස් දෙන්න යන්න නැත්නම් ධර්ම කියලා දෙන්න යන්න එපා. දැන් ඔය කෑල්ල කෝට් කරලා කියනවා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මිනිස්සුන්ට බ්‍රහ්ම දණ්ඩේ දෙන්න කියලා. එහෙම කියලා කිසි කෙනෙක් ආර්ය ධර්ම දන්න කට්ටිය කියන්නේ නැතුව ඉන්නවා. එහෙම කොහොමද වෙන්නේ? ඒ චන්නගේ විශේෂ වූ කාරණයකටයි එතනදී දාලා තියෙන්නේ. වැටෙනවනේ? ඒව ධර්ම කරුණ නෙවෙයි දා දීපු විනේ දීපු එක පැනවීම. වැටෙනවනේ? ඒක තමයි දැන් අන්න ඒ වගේ මේකත් මේ පටලවාගෙන තියෙන හැබැයි දෙන්නෙත් තුනේ පටලවාගත්ත එකක් තියෙන්නේ. ඒ දෙන්න තුන දෙනා වුණාට ඒව සමහරකට ඒව සංවිධායක මණ්ඩලය වගේ උණු මොකෝ වෙන්නේ? පටලවාගත්ත සංවිධායකයෙක් කෙනෙක් ප්‍රබලෙක් කෙනෙක්. ඔහොම මොකද ගන්නෙ? අන්න හරිය. තමනුත් නාලා අනුත් නාව ගන්නවා. මෙතෙක් කරගද ඔක්කොම ඉවර කර ගන්නවා. වැටෙනවනේ? ඒක තමයි හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. වැරදියකට උපදෙස් දුන්නා ඒකත් ඒ වගේම ආබාධ කර ගන්නවා. ඒක තමයි තියෙන මහණනි මාර්යාගේ මාර පිරිස්ගේ අගතිය කෙසේද? මහණේ මේ ශාසනයේ මහණතේ මේ කාමයන්ගෙන් වෙන අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සප ඇති ප්‍රථම ධානය පැමිණ වාසය කෙරේ මහණේ මේ මහණතේ මේ මාර්යා අන්ධ කලේ යයිද මරු ඇස අපද කොට පවිතු මාර්යාගේ නොදැක්මට ගියේ යයිද කියලා. කොහොමද ඒ කරගත්තේ? ඇයි මාරට අහුවෙන්නේ නැති මේ ප්‍රථම ධානය ඉන්නකොට? අන්න ලෝකේ අරමුණක් ගන්න නැතුව ෂේප් එකේ මාර්ලා ඉන්නේ. ඉන්නවා කොහෙද අරමුණ පේන්නේ නැහැ. මාට අල්ලගන්න විදියක් නැහැ. දෙවෙනි එක කවුද? මහණෙනි නැවත අනෙකෙක් වෙයි. මහණත මේ විතර්ක ਵਿਚාරයන් සංසිඳ වීමෙන් ඇතුළත පැහැදීම වූ සිතේ එකඟ බව ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි මේ මහණත මේ මාරයා අන්ධ කලේ යයිද මරු ඇසට පිහිටක් නැතිසේ නසා පවිටු මාරයාගේ නොදැක්මට ගියේ යයිද කියනු ලැබේ. දෙවෙනි දැහැන් ලාභයත් ආර්ය දෙවෙනි දැහැන් ලාභයත් මාරයාගේ ඇස් අන්ධ කරා. මේක බැරි නම් කොහෙද ඉන්නේ? මාරයාගේ භූමියේ. ඊළඟ එක මහණෙනි නැවත අනෙකෙක් වෙයි. මහණත මේ ප්‍රීතියෙන්ද වෙන්වීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ මනානුවණින් යුක්ත වූයේ වාසය කරයි. කයින් සැපද විඳී. ආර්යෝ යම් ඒ ධානයක් උදෙසා උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ යයි ගුණවර්ණා වශයෙන් කියක්ද ඒ තෘතීය ධානයට පැමිණ වාසය කරයි. මහණෙනි මේ මහණත මේ මාරයා අන්ධ කලේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නොදැක්මට ගියේ යයිද කියනු ලැබේ. ඊළඟ එක
මහණෙනි නැවත අනිකක්ද වෙයි. මහණතෙමේ සැපත් පහවීමෙන් දුකත් පහවීමෙන් පළමුව සොම්නස් දොම්නස් දුරුවීමෙන් දුක් නැති සැප නැති උපේක්ෂාව හා සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති චතුත්ථ ධානයට පැමිණ වාසය කරයි. මහණෙනි මේ මහණ මාරයා අන්ධ කළේයයිද පිහිටක් නැති ලෙස මාරයාගේ ඇසනසා පවිටු මාරයාගේ නොදැක්මට ගියේයයිද කියනු ලැබේ. දැන් මාරයා අන්ධ කරගෙන තියෙන 1 2 3 4 දැහැන්. මොකද නිවාප සූත්‍රය 393 වෙනි පිටු මජ්ක්‍ධිම නිකාය 1. මේ තව තියෙන නිරෝධය දක්වා විස්තර කරන එක. ඔව් මේක ඇති කිව්වද මේ තියෙන මොකක්ද තියෙන්නේ? ආකාසානංචයතන විඥානංචන ආකින්ඥානයතන නේව සංඥානා සංඥායතන සංඥා වේදයිත නිරෝධය. නවානුපුර සමාපත්තිය. නවානුපුර සමාපatti යමෙක් වඩනවා නම් ඔහු මායාවේ අන්ධ කරා. එහෙම නැත්තම් කොහෙද ඉන්නේ? හැබැයි බණත් කියන අනිත්‍ය දුක්ඛාන්ත කියලා ඔක්කොම ධර්මයේ කී ඉන්නවා. ඉන්නේ කොහෙද? දැන් 40 වැඩි හොඳද නරකද? කරන්න තියෙන එකම දේ එච්චරයි. ඒක තමයි මේක ඒකායන මාර්ග වෙලා තියෙන්නේ. ඒකායන මාර්ගය. කාම භූමියේ ඉන්න ඕන නම් ඉතින්. ඔව් ඒක ඉන්න ඕන වෙනම කතාවක්. ඒක වෙනම එකක් නේ. මම මිදෙන්න ඕන කට්ටියට. නෑ මිදෙන්න කියලා වැඩ මිදෙන්න කියලා කාම භූමියේ පැනෙවොත් ප්‍රශ්නේ තියෙන්නේ. කාම භූමියේ පංචස්කන්ධ ලෝකේ පනවනවා. ඒක විදර්ශනා කරගෙන කිව්වොත් එහෙම ඔහු පෘථග්ජන භූමියේ මායාවේ භූමියේ ඉන්නේ. ප්‍රථම ධ්‍යාන නැත්තම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දත විචිකිච්ඡා තියෙන්නේ. අනුපත් සූත්‍රය මතකන්නේ? සරියුත් හාමුදුරුවෝ දැන් මහා ප්‍රඥාව කියලා ප්‍රථම ධ්‍යාන නැත්තම් උන්වහන්සේ තියෙන කාමච්ඡන්දෙන් ඉන්නේ. දැන් අපිට කියනවා ප්‍රථම ධ්‍යානවත් නැතුව පංචස්කන්ධේ ඉන්න උපාදානස්කන්ධන හදාගන්න එපා. පස්සපැත්ත මහල බඩ යන බේදීර දැන් වටපිට බල ඉන්න මොකද කරන්න කියලා. අර මුවන්ගේ පළවෙනි එකද දෙවෙනි එක තුන්වෙනි එකද? තුන්වෙනි මුව රෑන. ඒ මොකද? නිවන් දකින්න ඇවිල්ලා තියෙන්නේ. මග වරද්දාගෙන එහෙම වටපිට බල ඉන්නවා. තුන්වෙනි මුව රෑන්ට ආව තියෙනවා. හොඳයි නම් සියලු දෙනාට තියෙන ඔන්ලයින් ප්‍රශ්න තියෙනවා. ගොඩක් තියෙන එකක් දෙකක්ද? ඈ? ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මහ ගොඩක් තියෙනවා. නෑ පොඩක් කෙටියෙන් අහන්න බෑ. නෑ කෙටි උත්තර දෙන්න පුළුවන් නේ. සමහර ඒවා ඔව් බයිනේවට එක උත්තරයක් තියෙන්නේ. බයින සියලු දේවල්ට එක උත්තරයක් තියෙනවා. මොකද උත්තරේ? ඒ බයින කෙනාගේ ප්‍රශ්නයක්. බයින කෙනා දේශපටිච්චයක්. දැන් මේ දහම් ප්‍රශ්න අහන කට්ටිය ඉන්නවනේ. අපි මේ ඔන්ලයින් එකේ chat එක ගත්තා ලේසිනේ. මේ ඔන්ලයින් එකේ අනේකේ chat එක ගත්තා ඒකට ඒක මේක වැඩ කරන්නේ අපිට නෑ. මොකද ස්වාමීන් වහන්සේ මේ අවිපරිණාමිකයි යනු කුමක්ද? අවිපරිණාමයි. ඔව් අවිපරිණාමිකයි. ඔව් පරිණාමය නොවන. විපරිණාමය තමයි දැනගන්න ඕන. අවිපරිණාම කියන්නේ විපරිණාමය නොවන. නාමකොත් අජීර්ති කියන්නේ. තව කෙනෙක් කන මේව නම් හැබැයි ඇත්තටම මේ උත්තර දුන්නා වගේ මට හිතෙන්නේ පංචස්කන්ධ නිරෝධය කරනවා කියන්නේ පංචස්කන්ධය ගැන තියෙන චන්දරාගය නිරෝධය කරන්න කියන එකයි. අන්න හරියට හරි. පංචස්කන්ධේ නැති කරන්න කියලා කියන එක නෙමෙයි නේද? අන්න හරියට හරි. පංචස්කන්ධයේ පස්සේ රෝන්දේ නවත්තන්න ඕන. මේ නිරෝධ කියන වචනේ තමයි බුද්ධ ආගම නිවන කියන්නේ. උදා නොකර ඉන්නවා. උදා නොකර ඉන්නවන කරන වැඩක් නෙමෙයි. පංචස්කන්ධය ඈසිය තියලා අර හතරවෙනි දැහැනේ කොහොමද ඉන්නේ? දැන් එහෙම ඉන්න පුළුවන් එකම භූමිය කොහෙද? රහත් නොවෙත් නම් හතරවෙනි දැහැනේ විතරමයි. වෙන කොහෙවත් නැහැ.
හැබැයි 4 දැහැන යනකම් මොකද 1 2 3 4 යනකොට නිරෝධ කර කර යනවා. ස්ටෙප් බයි ස්ටෙප් නිරෝධ කරනවා. ප්‍රථම අධ්‍යයනයේ රාගී නිරෝධයි. දේශේ නිරෝධයි. එහෙම ගිහිල්ලා චතුර්ථ අධ්‍යයනයේ අවිද්‍යාව නිරෝධයි. එකේ ඉඳලා 4 දක්වා 3 දක්වා අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව උදාහරණ නොකරන 4 වෙනි දැහැනේදී. තමන තියෙන. ඒක හරිය කීප එක හරියටම හරිය කීප එක. එක්කෙනෙක් ප්‍රශ්න ගොඩාක් දාලා තියෙන එක. මොන වගේ ප්‍රශ්නද දෙන්නේ? ඒ කාරණේ තේරුම් නැති. දහම් ප්‍රශ්න තියෙන වහන අනිත් ප්‍රශ්න සයිකියාට්‍රි කියන කම්මැටි ගන්න. ඔය එහෙමත් ප්‍රශ්න දාන කට්ටිය මට කට්ටිය කියනකෝ අර සයිකියාට්‍රි කියන කම්මැටි ගන්න. අපේ ළඟ ඉන්ජෙක්ෂන් නැහැ කියලා. නෑ කිව්වට හරියට ත්‍රිපිටකේ හරියට ඉන්ජෙක්ෂන් නැහැ කොහොමද? ස්වාමීන් තව කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ පුණ්‍ය පාප පහිනස කියන්නේ කුමක්ද? පින් පව් සියල්ලේම තියෙන චන්දරාගේ දුරු කරපු. පුණ්‍ය පාප පහිනස රහතන් වහන්සේ පුණ්‍ය පින් පව් දෙකේ චන්දරාගේ දුරු කරලා ඉන්නේ. පින් පව් කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. මේ පව් නම් කරන්නේ නැහැ කොහොම පින් කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. පින් පව් දෙකේ චන්දරාගේ දුරු කළා. පව් කොහොමවත් කරන්නේ නැහැ. පින් වැඩ කරන දැන් බණ කියන එක භාවනා කරන එක කරනවනේ කරනවා. දැන් බණ කියලා දෙනවා. ඒව කරනවා. ඒවා චන්දරාගෙන් තොරයි. දැන් පින් පව් කරන්නේ නැහැ කියලා මේ කියන්නේ හොඳේ. පින් පව් කරේ චන්දරාගේ දුරු කළා. අන්න හරි අபிසංකාර කරන්නේ නැහැ. දැන් කොහරි ඇවිදගෙන යනකොට කොහරි සතෙක් මැරුණා. මැරෙන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. ඒවා චේතනා පිටලා කරන්නේ නැහැ. වැඩක් ඇති නෙමෙයි. පටිච්ච සම්පාදේ පස්ස පච්චයා වේදනා යනු පංචස්කන්ධයේම වේදනාව නේද? නේද? පස්සපච්චය වේදනාවක අව්‍යාකෘත පරිසම්පාදේන පස්සපච්චය වේදනාන පංචස්කන්ධේ වේදනා. පංච උපාදානස්කන්ධය හැදෙන අවිද්‍යාපච්චය සංකාරණ පස්සපච්චය වේදනා කියන ආස්වාද. විපාකන අபிසංකාර වේදනා. ඒක දෙකක්. පංචස්ක දැන් ඇහෙන් රූපයක් දැක්කහම ඒකේ පංචස්කන්ධ වේදනාව තමයි පස්සපච්චය වේදනා උපේක්ෂා. විභංගප්පකනේ පරිසම්පාද විභංගේ රූපයක් දැක්කහම තමයි පරිසම්පාදේ. ඒක මම දිගින් දිගට පෙන්නලා තියෙන්නේ. අර රූප උපේක්ෂා සාගත රූප ගැන විස්තර ගන්න. ආන්න එතෙන්දී. ඒක සමග රාග දේශයෙන් බැඳුනහම මොකද වෙන්නේ? සැප දුක උපේක්ෂාට ගන්නවා. ඒකත් පස්සපච්චය වේදනාවනම හටගන්නේ. එතන විපාක එන විදියනුව රාග දේශයෙන් බැඳලා සැප දුක උපේක්ෂා තුනම හට ගන්න පුළුවන් ඊට අනුකූලව. ඒ දැන් රූපයක් දැකලා සැප දුක උපේක්ෂා තුනම කතා කරනවා. ඒ කියන්නේ අபிසංකාරය කතා කරන්නේ. හැබැයි අව්‍යාකෘතේ කතා කරන්න පුළුවන් ඕනනම් විපාකේ නවත්තන තැන. එතන බලන්න කොතනද මේ කතා කරන්නේ? එච්චරයි. හොඳයි එහෙනම් සිල් දරා තිරුවන් සරණයි. හොඳයි.